හරි අයිබෝන් සුබ සන්ධ්‍යාවක් වේවා හැම කෙනෙකුටම. හොඳයි මම හිතන්නේ මේ සමහර අයට සම්බන්ධ වෙන්න බැරි වෙලා තියෙන තම පන්තියත් එක්ක කොහොම නමුත් මේ දැන් මම දන්නේ මේ ඉන්න සමහර අය ගම් වතුරෙන් යට වෙලා හෝ කොටු වෙලාද ඉන්නේ කියලා. නේද? නැව ගිලුණත් බෑන් ටියුන් වගේ අපි රටට මොන රටේ මොන තත්ත්වයේ උදා වෙලා තිබුණත් අපි අධ්‍යාපන වැඩ ටික නම් කොහොම හරි කරගෙන යනවා මොකක් හරි ක්‍රමවේදයක් ඔස්සේ. ඒ කොහොම නමුත් මම හිතන්නේ අපි ගිය සතියේ මේ සාකච්ඡා කරා ව්‍යාපාර පාඩම සහ වගේ හතරවෙනි පාඩම එහෙම නැත්නම් සාහිත්‍ය හතරවෙනි පාඩම වන මේ ඇදේගම නවකතාව ආශ්‍රිත කොටස පාඩම් සාකච්ඡා කරා අපි. එතකොට මේ ඒ වගේම මම ඔයගොල්ලන්ට මගේ අපි මේ මම එකතු කරා ඔයගොල්ලන්ට මේ WhatsApp group එකට ඔබත් එක්ක සාකච්ඡා කරන කොටසට දාලා අපහැදිලි කොටසක් විදිහට තිබුණු ක්‍රියාපද සම්බන්ධ මේ තාත්කාලික ක්‍රියාපද වලට දාලා ප්‍රත්‍ය ටික. දාලා ප්‍රත්‍ය ටික. එතකොට දැන් අපි ගන්න මම හිතනවා මේකට අපේ දරුවෝ හැම කෙනෙක්ම මේ මෙන්න මෙතන අභ්‍යාසය කරලා අවසන් කරන්න ගන්න 10 11 දෙක පන්ති දෙකට අදාළ 10 11 ශ්‍රේණි දෙකටම අදාළ 10 11 ශ්‍රේණි දෙකටම අදාළ එවනත් අපේ සාමාන්‍ය පෙළ මස්ත විෂය අදාළ අදාළව ක්‍රියාපද සම්බන්ධයෙන් අපි දැනගෙන ඉන්නට අවශ්‍ය කරන ප්‍රධාන ක්‍රියාපද වර්ග 8 සවිස්තරාත්මකව අපි සාකච්ඡා කරමින් ඉන්නේ. එතකොට අපි මේ ක්‍රියාපද 8න් අපි ප්‍රධාන වශයෙන්ම අපි ක්‍රියාපද 8 සාකච්ඡා කරන්න කලින් සතියේ සාකච්ඡා කළා මේ ක්‍රියාපද කියන කොටස එන්නේ භාෂාව මොන තැනින්ද කියලා. මොන ස්ථානයෙන් බෙදෙන කොටසක්ද කියලා අපි හඳුනාගත්තා. නාමපද, ක්‍රියාපද, නිපාත පද සහ උපසර්ග පද කියන සිංහල භාෂාවේ තියෙන ලේඛනය තුළ දක්වන ප්‍රධාන පද වර්ග 4න් එකක් තමයි කියන්නේ. ඒ වගේම අපි ක්‍රියාපදයක් කියලා කියන්නේ මොකක්ද කියලා හඳුනාගත්ත උදාහරණ සහිතව ඒකට උදාහරණ එක බැගින් මේ වෙලාවෙත් ලියුවා. තවත් 4ක් ලියලා 5ක් කරන්න කියලා කිව්වා. 5ක් උදාහරණ 5ක් වචන 5ක් ලියන්න කියලා කිව්වා. කිරීමක්, සිදුවීමක්, දැනීමක්, එහෙම නැත්නම් හැඟීමක් කියන ක්‍රියාපද වලට අදාළ. ඒ වගේම අපි හඳුනාගත්තා ක්‍රියාපදයක් නිර්මාණය වන්නේ ওই ක්‍රියාපද වර්ගයෙන් ඕනෑම ක්‍රියාපදයක් නිර්මාණය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ධාතු ප්‍රකෘතියකට දාල ක්‍රියාප්‍රත්‍ය එකතු වීමෙන් කියලා. ඒකත් අපි ගිය සතියේ සාකච්ඡා කරා තුන්වෙනි කොටස විදිහට මූලික හැඳින්වීමේ. ඒ වගේම අපි සාකච්ඡා කරා ගිය සතියේ ක්‍රියාපදයක මූලික ස්වરૂපය සොයන ආකාරයෙහිවත් ධාතු ප්‍රකෘතිය සොයා ගන්න ආකාරය. අපි ඒකදී හඳුනාගත්තා ඕනෑම ක්‍රියාපදයක් වර්තමාන කාල ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් බවට පත් කිරීමෙන් ඒ ක්‍රියාපදයේ ධාතු ප්‍රකෘතිය සොයා ගන්න පුළුවන්. ඒකෙදී ප්‍රයෝජ්‍ය ක්‍රියාප්‍රත්‍යයත් ත්‍රිකාලික ක්‍රියාප්‍රත්‍යයත් එහෙම නැත්නම් අපි කෙටියෙන්ම කියනවා y කියන ප්‍රත්‍යය අයින් කරාම y හෝ වති කියන ප්‍රත්‍ය දෙකකින් එකක් එන්න පුළුවන්. ওই දෙකකින් එකක් අයින් කරාම අපිට සාමාන්‍යයෙන් හදා ගන්න පුළුවන් ඉතිරි වෙන කොටස ධාතු ප්‍රකෘතියේ බව. ඒ වගේම අපි ගිය සතියේ හඳුනාගත්තා ක්‍රියාපද වර්ග 8. ඒක ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියලා මම කිව්වා. ඒක පොඩක් මුල සටහන් කරගන්න කියලා කිව්වා. බලමු අපි දැන් ඒක පොඩක් නැවත සාකච්ඡා කරමු.
ත්‍රිකාලික ක්‍රියාපද කියන මාතෘකාවට එන්න කලින් ගිය සතියේ මෙන්න මෙතන ක්‍රියාපද වර්ග 8 ක්‍රියාපද වර්ග 8 උතන අපි සටහන් කරලා තියෙනවා. ඔයගොල්ලෝට දැන් මේ ක්‍රියාපද වර්ග 8ම හොඳින් අවබෝධ වී මතකයෙන් අවබෝධ කරගැනීමේ හැකියාව තියෙන්නට ඕන. විශේෂයෙන්ම අපි 9 වසර දක්වා ක්‍රියාපද වර්ග 6ක් ඉගෙන ගත්ත ඒ 6 අනිවාර්යයෙන්ම දැනට අපිට පුළුවන්. ඒ වගේම අපි 10 වසරේදී ප්‍රධාන ක්‍රියාපද වර්ග දෙකක් මේ වෙලාවේ සාකච්ඡා කරලා ඉන්න එකක් අවසන් කරලා තියෙනවා. සාකච්ඡා කරන්න තියෙන දෙකෙන් එකක් අවසන් කරලා තියෙන්නේ. ඒ තමයි ත්‍රිකාලික ක්‍රියාපද. අනිත් ක්‍රියාපද වලට වඩා ඊටාම සරල ලේසි ක්‍රියාපද වර්ගයක් තමයි ත්‍රිකාලික ක්‍රියාපද කියලා කියන්නේ. විශේෂයෙන්ම ත්‍රිකාලික ක්‍රියාපදයක් අපි දැක්ක හඳුනාගත්තා නිර්මාණය වෙන්නේ ධාතු ප්‍රකෘතියකට ත්‍රිකාලික නැත්නම් කාල තුනට අයත් ඕනෑම ක්‍රියාපදයක් එකතු වීමෙන් කියලා. ඒතර කර්තෘකාරක වාක්‍ය නිර්මාණය කිරීමේදී තමයි ත්‍රිකාලික ක්‍රියාපද අපිට අවශ්‍ය කරන්නේ කියලාත් අපි හඳුනාගත්තා. ඒ වගේම ඕනෑම ධාතු ප්‍රකෘතියක් ත්‍රිකාලික ක්‍රියාවර්ග නැත්නම් ත්‍රිකාලිකට අදාළව ක්‍රියාපද වර්ග 18ක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. ඕනෑම ක්‍රියාපදයක් ත්‍රිකාලික යටතේ වර්ග කිරීම 18ක් කරන්න පුළුවන් කියලා අපි ගිය සතියේ ඉගෙන ගත්තා. මෙතන තව පොඩි කොටසක් ඔයගොල්ලෝ හඳුනා ගන්න විශේෂයෙන්ම මේ ක්‍රියාපද වර්ග 8 ත්‍රිකාලික ක්‍රියා, ප්‍රයෝජ්‍ය ක්‍රියා, විධි ක්‍රියා, අසම්භාව්‍ය ක්‍රියා, ආශිර්වාද ක්‍රියා, එවැගේම කර්ම ක්‍රියා, පූර්ව ක්‍රියා සහ මිශ්‍ර ක්‍රියා කියන ක්‍රියාපද වර්ග 8න් මේ වර්ග කිරීම නැවන ප්‍රධාන කොටස් දෙකකට බෙදලා අපි ඉගෙන ගත්තා 6 වසරේදීත් 7 වසරේදීත් 8 වසරේදීත් 9 වසරේදීත්. ඔයගොල්ලෝ දන්නවා. එකක් තමයි අවසාන ක්‍රියාපද, අනෙක තමයි අනවසාන ක්‍රියාපද. ඒක දැන් මේ විදිහට ඔයගොල්ලෝ දන්නවා. නමුත් අපි නැවත ඒ කිරිය අවධානය යොමු කරනවා නම් අවසාන ක්‍රියාපදයක් කියලා අපි හඳුනාගත්තේ විශේෂයෙන්ම වාක්‍යයක් නිමාවට පත් කළ බව නැත්නම් අවසන් කළ බව හැඟෙවෙන ක්‍රියාව යොදන්න පුළුවන් වාක්‍ය. එහෙනම් වාක්‍ය තියෙනවා නම් එවැනි වාක්‍යයක යෙදෙනවා නම් ක්‍රියාපදයක් එවැනි ක්‍රියා අපි හඳුනාගත්ත වාක්‍ය අවසන් කරන වාක්‍ය හේවත් ක්‍රියාපද හේවත් අවසාන ක්‍රියාපද කියනවා. වාක්‍යයක් අවසන් කරන ක්‍රියාපදේවත් අවසාන ක්‍රියාපද. මොකද එතනින් එහාට වාක්‍යයට තව ක්‍රියාපදයක් එකතු උනත් නොඋනත් එහි අර්ථයට හානියක් නැහැ. ඒ දක්වා තිබෙන අර්ථය එතනින් නිමාවටපත් වෙන්න පුළුවන්. අර්ථ නිමා කරගන්න. ලයිස අවසාන ක්‍රියාවක් විදිහට එදින ක්‍රියාපදක් තියෙනවා මෙතන. මේ 8 ඒ වගේම අවසාන ක්‍රියාවක් විදිහට නොයේදී වාක්‍යයක එදින ක්‍රියාපද වර්ග කීපයකුත් මෙතන තියෙනවා. අපි ඒකත් වෙනම හඳුනා ගන්නට අවශ්‍යයි. ඔයගොල්ලෝ දන්න දෙයක් මම මේ නැවත සාකච්ඡා කරන්නේ. නොදන්න අයත් ඉන්න පුළුවන්. එයාටත් හඳුනා ගන්නත් එක්ක. ඒ අනුව බලන්න අපි දන්නවා ත්‍රිකාලික ක්‍රියාපදයන් කතා කරලා අවසන් කරලා තියෙන තෙකල් ක්‍රියා කියන ක්‍රියාපද වර්ගය වාක්‍යක අවසානයේ යෙදෙන ක්‍රියාපද වර්ගයක්. ඒක නිසා එතන ඉස්සරහින් සටහන් කරලා කමක් නැහැ. අවසාන ක්‍රියා කියලා කෙටියෙන්. අව කියලා ලියුවනම් හරි. අව ක්‍රිය කියලා ලියුවනම් හරි. ඒ වගේම ප්‍රයෝජ්‍ය ක්‍රියා කියන පදය අපි තාම මේ අවුරුදු 10 වසර ඉගෙන ගත්තේ නැතුණත් 9 වසරදී ඉගෙන අවසන් කරලා තියෙනවා මේ වෙද්දි මෙච්චර විස්තර නැතුණාට ප්‍රයෝජ්‍ය ක්‍රියා කියලා කියන්නේ වාක්‍යයක අවසානයේ යෙදෙන ක්‍රියා බව සටහන් කරලා තියාගන්න අවසාන ක්‍රියා කියලා ලියන්න ඉස්සරහින් කෙටියෙන් ලියන්න අව ක්‍රියා කියලා. ඒ වගේම විධි ක්‍රියා නැත්නම් විධි ක්‍රියා කියලා කියන ඒවා හඳුනා ගන්න ඕගොල්ලෝ වාක්‍යයක අවසානයේ යොදන්න පුළුවන් වාක්‍යයක අවසන් බව හඟවන්න පුළුවන් ක්‍රියාවක් නිසා එකත් අවසාන ක්‍රියාවක් ලෙස අපි හඳුනා ගන්නවා. ඊළඟට තියෙනවා අසම්භාව්‍ය ක්‍රියා. අසම්භාව්‍ය ක්‍රියාවල බයන්න වැරදි. ඔය අල්ප ප්‍රාණ බයන්න තියෙන්නේ ඒක මහ ප්‍රාණ බයන්න වෙනවා අසම්භාව්‍ය ක්‍රියා කියලා. යano අසම්භාව්‍ය ක්‍රියා එහෙම නැත්නම් අසභාව ක්‍රියා කියන ක්‍රියාපද වර්ගය සංකල්ප දාන්න ඕන. මතක තියාගන්න අවසාන ක්‍රියාවක් නොවේ. ඒක අනවසාන ක්‍රියා අන ක්‍රියා කියලා ලියවනම් හරි. අනවසාන ක්‍රියා. ඒ වගේම ආශිර්වාද ක්‍රියා අපි මේ වෙනකොටත් දන්නවා අපි ඉගෙන ගත්ත 8 වසරේදී විෂය නිර්දේශයේ ආශිර්වාද ක්‍රියා කියලා කියන්නේ වාක්‍යයක් අවසානයේ යෙදෙන ක්‍රියාපද වර්ගයක් බව අපි හඳුනාගෙන තියෙනවා. ඒ වගේම කර්ම ක්‍රියා කියන නැත්නම් කම් කිරිය කියන ක්‍රියාපද වර්ගය ගත්තාම කර්මකාරක වාක්‍යයක අවසාන ක්‍රියාවක් ඉදිරියට දෙන නිසා ඒවා අවසාන ක්‍රියා ගණනට අයිති වෙන්නේ ඒක ඔයගොල්ලෝ දන්නවා. ඒ වගේම පූර්ව ක්‍රියා හේවත් පෙර කිරිය කියන ක්‍රියාපද වර්ගය වාක්‍යයක අවසානයේ යෙදෙන්නේ නැහැ කියලා අපි දන්නවා. නිර්වචනාත්මකව ගත්තත් අපි ඒක හඳුනාගෙන තියෙනවා වාක්‍යයක් අවසානයේ කිරීමට පෙරින් නැත්නම්
කතෘ නැත්නම් ක්‍රියාව කරන්න අවසාන ක්‍රියාව කිරීමට මත්තෙන් සිදු කළ අවසන් කර තිබෙන ක්‍රියාවට තමයි පූර්ව ක්‍රියා කියන්නේ කියලා අපි හඳුනාගෙන අවසන්. ඒ වගේම එතකොට අපි ගන්නේ අනවසාන ක්‍රියා කියන කොටසට 8 වෙනි ක්‍රියාපද වර්ගය මිශ්‍ර ක්‍රියා. අපි හඳුනා ගන්නවා මිශ්‍ර ක්‍රියා කියලා කියන්නේ නිර්වචනාත්මකව ගත්තත් අපිට පැහැදිලි වෙනවා කතෘ විසින් අවසන් ක්‍රියාව සිදු කිරීමට මත්තෙන් සිදු කරන මොහොතේදීම සිදු කර ලබන අනිකුත් ක්‍රියාකල. ඒ අනුව ක්‍රියාපද වර්ග 5ක් අවසාන ක්‍රියා ලෙසත් ක්‍රියාපද වර්ග 3ක් අනවසාන ක්‍රියා ලෙසත් වාක්‍ය වල යෙදෙන ආකාරය අපි මේ වෙලාවේ හඳුනා ගන්න ඕන. තවත් වර්ග කිරීමක් අපි සිංහල භාෂාවේ යෙදෙන මේ ක්‍රියාපද වර්ගට මේ වෙලාවේ සිදු කරගෙන තියෙන වර්ග කිරීමක් ලෙස. සමහර වහනවා සිංහල වලට පොත් අවශ්‍යද කියලා. ඇත්තට පොත් අවශ්‍ය නැහැ. පොඩි පොත් දෙකක් ඕන කරලා තිබුණේ. ඒකෙන් එකක් විතරක් දැන්ට ගන්න කියලා තිබ්බා. මේකත් පොතක් නෙවෙයි. නමුත් හදා ගන්නත් පුළුවන් කියලා කිව්වා. අහක දාන කොළ ටිකුනේ කමන්නේ නැහැ කියලා මං කිව්වා. ඔයගොල්ලෝ මතකද දන්නේ නැහැ. සමහරව හදලාත් ඇති මේ වෙනකොට. සාමාන්‍ය පන්තිදී මං කිව්වා මේ කවුරුගේ දරුවෙක් අහලා තියෙන මේ පන්ති එකේ මම කියන්නේ. අහලා තියෙන නිසා කියන්නේ මම කිව්වා මේ අපි මේ විශේෂයෙන්ම මේ තාක්ෂණීයත් එක්ක යන්න පටන් ගත්ත දා ඉඳලා අපි සටහන් ලිවීම නිබන්ධනයක් ඔස්සේ අවශ්‍යම සටහන් විතරක් ලියන තත්ත්වයටපත් වුණා. මොකද මේ තාක්ෂණයත් එක්ක අපිට බෑ තාක්ෂණයත් එක්ක ඔට්ටු වෙන්න බෑ නැත්නම් ගැටෙන්න බෑ. අපිට කාලය සම්බන්ධ ගැටලුවක් එනවා. ඒක නිසා අපි කාලයට අපි හදාගන්න උත්තරයක් ලෙස අපි කාලයට දෙන අපේ හොඳම උත්තරේ තමයි සටහන් ලියලා ඉන්නව වෙනුවට අවශ්‍ය සටහන් එක්ක නිබන්ධනයක් සාකච්ඡා කරනවා අදාළ ප්‍රධාන ව්‍යාකරණ මාතෘකාවට. ඒ ව්‍යාකරණ මාතෘකාවේ අවශ්‍ය දේවල් අපි විශේෂයෙන් මතක තබා ගත යුතුම දේවල් විතරක් ලියනවා. මොකද අපි ලියනවා කියන එකත් පාඩම් කිරීම හා සමානයි. ලියන දෙයක් සාමාන්‍යයෙන් මතක හිටින ප්‍රමාණය වැඩි. ඒක නිසා තමයි මේ හිස්තැන් තියලා සමහර දේවල් අපි ලියන්නේ. ඒක පොඩ්ඩක් මතක තබා ගන්න. අභ්‍යාස නිර්වචන සහ අභ්‍යාස වලට මම සටහන් දීලා නැහැ. නිර්වචන සහ අභ්‍යාස අපි කරන්නට ඕනේ. ඒවා මම මේ නිබන්ධන බලවත් ඔකට පේනවා. කලින් නිබන්ධනලත් එහෙමයි. වැඩිපුර ප්‍රමාණයක් තියෙන්නේ. ඒ නිසා දැනට ඔයගොල්ලන්ට පොඩි පොතක් හදා ගන්නකෝ පිටු 40ක 50ක විතර මගේ මතකයේ හරිනම් රචනා සාරාංශය කියලා. රචනා සාරාංශය කියලා. ඒතර ඒ රචනා සාරාංශයට හදා ගන්න පොත පිටු 40 විතර පොත තිබුණාත් ඇති කියලා මම කිව්වේ. ඒ වගේම රචනා ලියන්න මම ඔයගොල්ලන්ට කොළ දෙනවයි කියලා කිව්වා. මොකද රචනා ලියනකොට සමහර අය Tamante හිතුමතේ කොළ අරගෙන ඉවරලා ඇති වෙන්න වචන ගොඩාක් ලියමින් රචනාව ලියන අවස්ථා දක්වන්න ලැබෙනවා. වචන 250ට 350ක් නැත්නම් 400ක් ලියන අවස්ථා දක්වන්න ලැබෙනවා. මුලින් කමක් නැහැ එවැනි රචනා ලිවීමක් එවැනි හුරු වීමක්. හැබැයි අපි සාමාන්‍යයෙන් උත්සාහ කළ යුතුයි අපිට කියන වචන ප්‍රමාණයේ අඩු වෙන්නේ නැතිව ගොඩාක් වැඩි වෙන්නේ නැතිව රචනාවක් ලියලා ඒකට හුරු වෙන්නට ඕනේ. ඒ සඳහා මම ඔයගොල්ලන්ට කිව්වා print කරපු විභාගෙදී උත්තර ලියන්න ලැබෙන කොළ වගේ කොළයක් ඔයගොල්ලන්ට ලැබෙනවා කියලා. මොකද මේ කොළේව ලියන්න අපි හුරු වුණාම අපිට වැඩිපුර වචන ලියවෙන්නේ නැහැ. මොකද අපි දන්න මේ ප්‍රමාණය විතරක් ලියලා මේක අවසන් කරන්න ඕනේ කියලා. ඒක නිසා ඒක පොඩ්ඩක් මතක තියාගන්න අවශ්‍යයි. මම හිතන්නේ ඒක විතරයි මම කිව්වේ පොතක් විතර අපි ගන්න ඕනේ කියලා දැන්ට අපි ඒක අරගෙන තියාගමු. හදලා තියාගමු මේ ඉදිරියේදී බොහෝ වෙලාවට අපිට සාකච්ඡා කරන්න. ඒ හැබැයි පොතත් අවශ්‍ය කරන්නේ අපිට සාමාන්‍ය පන්තිදී පමණයි. ඔන්ලයින් පන්ති නම් ඒ පොත හැදුවයි කියලා ලොකු දෙයක් කරන්න බෑ. ඒකත් පුළුවන් අපිට සාරාංශ සටහනක් හදාගන්න පුළුවන් ඒකෙත්. ඔයගොල්ලන්ටත් පුළුවන් සාරාංශ සටහනක් හදන්න. මම කියන්නම් රචනාවකට සාරාංශ සටහනක් හදන්නේ කොහොමද කියලා. මම ඒගොල්ලන්ට කියලා තියෙනවා. ඔයගොල්ලන්ට දීලාත් ඇති මට මතක විදිහට මේ කියලාත් ඇති. ඉස්සෙල්ලා මේ රචනාවේ මාතෘකාවට අදාළව අංකයකට කරන්න ඕන සැකිල්ල හදන එක. සැකිල්ල හදලා තමයි අපි ඊට අදාළ කරුණු ලියනවා. මම රචනා කතා කරලා කියන්නම්. ආපු නිසා කිව්වේ. හරි බලමු අපි මේකේ පළවෙනි ක්‍රියාපද වර්ගය අපි අවසන් කරා ත්‍රිකාලික ක්‍රියාපද කියන එක. ඒ වගේම ඔයගොල්ලෝ ගිය සතියේ මතක් කරා ක්‍රියාපද සම්බන්ධයෙන් වසර 10කට ආසන්න කාලයක් තිස්සේ සාමාන්‍ය පෙළ විභාගයේදී ගොඩනැගුණු සියලුම විභාග ප්‍රශ්න වලින් සමන්විත නිබන්ධනයක් අපි ඉදිරියට සාකච්ඡා කරන ක්‍රියාපද පාඩම අවසන් වුණාම ව්‍යාකරණ වල ප්‍රධාන මාතෘකා ටික අපි ඒ වගේම ඔයගොල්ලන්ට මම කියලා ඇති අපේ විෂය ප්‍රධාන කොටස් තුනකින් දැන් අපි කතා කරගෙන යන්නේ. එකක් තමයි ව්‍යාකරණ විමසුම කොටස, අනිත් එක තමයි සාහිත්‍ය විමසුම කොටස, ඊළඟට තමයි පෙළ පොත විමසුම කොටස. පෙළ පොත විමසුම කොටස අපි පාඩම් 5ක් විතර සාකච්ඡා කරමු. සමහර පාඩම් සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ. මොකද මේ එක පාඩමක ව්‍යාකරණ කොටසක් නිසා අපි ඉදිරියේදී ඉතිරි කොටසත් අපි සාකච්ඡා කරනවා.
හරි එතකොට අපි ත්‍රිකාලික ක්‍රියා අවසන් කරා ගිය සතියේ මෙන්න මේ කොටසට අදාළව හිස්තැන් වලට එන්න ඕන දේවල් මුද්‍රිත PDF එකක් ඔයගොල්ලෝගේ WhatsApp group එකට එකතු කරලා ඇති. දැන්ටත් අමුච්ච නැති අය ඉන්නවනේ ඒක බලලා සර්ච් කරලා අරගෙන ඉවරලා ඒක මේ සටහන් සම්පූර්ණ කරගන්න. ඒතකොට ඔබට මේකට අනුව මෙන්න මේක සම්පූර්ණ කරන්න කියලා තමයි ඔයගොල්ලෝට කිව්වේ. දැන් මම හිතනවා හැම කෙනෙක්ම මෙතනට අදාළව වාක්‍ය 18ක් ලියලා ඇති කියලා. මම මේකට දුන්නා නේද වාක්‍යයක්? මේකට වාක්‍යයක් දුන්නා නේද මම? දුන්නා. මට පොඩ්ඩක් කවුරු වාක්‍ය කියන්න. මම ගීයක් ගැයීමි. මම ගීයක් ගැයීමි. ගැයීමි. ඔය ගැයීමි එහෙම ලියන්න පුළුවන්. නමුත් මම මේ ප්‍රත්‍ය ගන්නන ලියන විදිය දැන්ට කියලා දෙනවා. හරිද? ගැයීමි. මම ගීයක් ගැයීමි. වෙනද නම් මම සාමාන්‍ය පන්දම් ඔයගොල්ලන්ට කැමැති වාක්‍යයක් එකක් අරගෙන ඉවරලා විදිහට හදන්න දුන්නා. නමුත් අපිට දැන් මේක සාකච්ඡා කිරීම ගැටලුවක් වෙන නිසා මම එහෙම දෙන්නේ නැත්තේ. මම ගීයක් ගැයීමි කියන එක මම හිතනවා හැම කෙනෙක්ම එය හදලා අවසන් කරලා ඇති කියලා. ඒ අනුව ගත්තාම වාක්‍ය ටික මම කියාගෙන යන්නම්. මේ වාක්‍ය 18ක් ඔයගොල්ලන්ට පේනවා ගය කියන ධාතු ප්‍රകൃතියෙන් අවසාන ක්‍රියාපද 18ක් හදන්න පුළුවන් ත්‍රිකාලික ඔස්සේ. එකක් මතක තියාගන්න. හරිද? හරි. බලමු වාක්‍ය ටික අර රටාවට පිළිවෙලටම ගන්නට ඕන. මම ගීයක් ගැයීමි. ඒකේ දෙවෙනි වැකිය අපි ගීයක් ගැයු වෙමි. අපි ගීයක් ගැයුවෙමු. ඊළඟට තෝ ගීයක් තෝ වෙනකොට ඕනෑම පදයක් භාවිතා කරන්න. තෝ ඒ වගේම යුෂ්මතා නුඹ ඔබ ඒ වගේ ඒක වචන පදයක් මධ්‍යම පුරුෂ ඕන වචනයක්. ඔබ ගීයක් ගැයීහි ඔබ ගීයක් ගැයීහි. ඊළඟට නැත්තම් නුඹ ගීයක් ගැයීහි. එහෙම නැත්තම් තෝ ගීයක් ගැයීහි. හතරවෙනි වැකිය ගත්තොත් එහෙම තොපි නැත්තම් නුඹලා ගීයක් ගැයූහු. පස්වෙනි වැකිය ගත්තොත් එහෙම ඔහු ගීයක් ගැයීය. හයවෙනි වැකිය ගත්තොත් ඔව්හු ඒ වගේ මම මේ කියන උක්තිය වෙන්න ඕනේ වෙන උක්තියක් වුණා කමන්නේ බහුවචන. හරිද? උක්ත බහුවචනයක්. ඔව්හු ගීයක් ගැයූහ. ඊළඟට අපි ගත්තොත් එහෙම වර්තමාන කාල වාක්‍යය ඊළඟට ගය කියන එකෙන් හදන්න ඕනේ. ඒක ලේසි. මම ගීයක් ගයමි. අපි ගීයක් ගයමු. මම මේ කියන උක්තම තියෙන්න ඕනේ නැහැ. නමුත් ওই පළවෙනි එක දිගේ මම අපි නැතුව ලියන්න බැරි නිසා මම කියන්නේ. හරිද? ඊළඟට තෝ ගීයක් ගයෙහි. තොපි ගීයක් ගයහු. තෝ තොපි වෙනකොට ඕන නම් ඒක වචන බහුවචන ගැලපෙන විදිහට වෙන වචන භාවිත කරන්න ඕනේ මධ්‍යම පුරුෂේ. ඊළඟට ඒකේ පස්වෙනි වැකිය ගත්තොත් ඔහු ගීයක් ගයයි. හයවෙනි වැකිය ගත්තොත් දෙවෙනි එකේ ඔව්හු ගීයක් ගයති. ලේසි. ඊළඟට තුන්වෙනි කොටස ගත්තොත් අනාගත කාල වැකි 6 කොට නගරකොට මම ගීයක් ගයන්නෙමි. අපි ගීයක් හදවෙනි වැකිය ගයන්නෙමු. තුන්වෙනි වැකිය ගත්තොත් තෝ ගීයක් ගයන්නෙහි. හතරවෙනි වැකිය ගත්තොත් අවසාන පේලි දෙකේ තොපි ගීයක් ගයන්නෙහු. පස්වෙනි එක ගත්තොත් ඔහු ගීයක් ගයන්නේ ය වරහන් කරන්න. එතකොට හරි වාක්‍ය නිසා කමන්නේ ඕනේ වරහන් කරන්න එපා. ඔහු ගීයක් ගයන්නේය. ඔහු ගීයක් ගයන්නෝය. මේ
ටික පිළිබඳව කාට හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් මේ වෙලාවෙම. දැන් මම මේ කිව්ව නට කියන එක ගය කියන එක වගේම ඕනෑම ක්‍රියාපදයෙන් මම කො මෙතන වර්ණ ගන්න පුළුවන් කියලා. ඒ අනුව හැම කෙනෙක්ම උත්සාහ කළ යුතුයි මෙන්න මේ 18ේම ඕනෑම ක්‍රියා ධාතුවක් අරගෙන ධාතු ප්‍රකෘතියක් අරගෙන ඉවරලා මේ 18ේම වර්ණ ගන්න. 18 වර්ණ ගන්න. එක ක්‍රියා ධාතුවක් ගන්න ක්‍රියා ධාතු ප්‍රකෘතියක් අරගෙන ඉවරලා 18ේම වර්ණ ගන්න. දැන් අපි උදාහරණයක් විදිහට අපි දැන් ගය නට කියන දෙක අරන් තියනවා. බල කියන එක ගත්තොත් එහෙම බැලීමි, බැලූමු, බැලීහි, බැලූහු, ඊළඟට බැලීය, බැලූහ. වර්තමාන කාලේ ගත්තොත් බලයි, බලති, බලමි, බලමු, බලහි, බලහු, බලයි, බලති. අනාගත කාලේ ගත්තොත් බලන්නෙමි, බලන්නෙමු, බලන්නෙහි, බලන්නෙහු, බලන්නෙමි, බලන්නේය, බලන්නෝ. බලන්න ඕනෑම ක්‍රියාපදයක් මේ 18 වර්ණ ගන්න පුළුවන්. ඒ කියන්නේ ත්‍රිකාලික ක්‍රියාපද වර්ග. ඕනෑම ක්‍රියාපදයකින් මෙතන ක්‍රියාපද වර්ග අපි කීයක් හදන්න පුළුවන් ධාතු ප්‍රකෘතියක ඕනෑම ක්‍රියාපද ඕනෑම ධාතු ප්‍රකෘතියක අපිට පුළුවන් ක්‍රියාපද ත්‍රිකාලික යටතේ 18ක් ගොඩනගන්න. මම හිතනවා මේ සම්බන්ධයෙන් මොන හරි ගැටලු තියෙනම් ඉදිරිපත් කරනවා මම නැතුව තේ කියලා හිතනවා. තියෙනම් ඉදිරිපත් කරන්න. අපිට ඊළඟ කොටසට යන්න පුළුවන්. ගැටලු නැතුව තේ කියලා හිතනවා. කාට ගැටලුවක් තියෙනම් අහන්න. දිනත්‍යා මෙහෙමයි මේ ඔයා මගේ WhatsApp account එකට මගේ WhatsApp නම්බර් එකට මේ මෙසේජ් එකක් දාලා තියෙන නෝට්ස් ඉල්ලලා ඔය නිබන්ධන ඔකට ඔයාලට දැනට ලැබිලා තියෙන නිබන්ධනෙත් ඇති සමහරලාට එතකොට මට ඒකට පර්සනලි ඔයාලට එවන්න පුළුවන් මේ වාගාව නැති නිබන්ධන සියල්ලම නැත්නම් ඔය අලුත්ම දරුවෙක් කියලා මම හිතන්නේ ඒක නිසා මට පුළුවන් සියලුම සටහන් පහුගිය සටහන් ඔක්කොම ඔයාලට යොමු කරන්න. ඒතර ඔයාලට අවශ්‍ය නම් ෆොටෝ print out කරන ෆොටෝ ඒක කරගත්තා කමන්නේ නැති උනායි ප්‍රශ්නකුත් නැහැ. ඒ ටික අවශ්‍ය අභ්‍යාස ටික කරගන්න පුළුවන්. හරි. වෙන මොනවද ගැටලු නැහැ කියලා හිතන්නේ. අපි යනවා ප්‍රයෝජ්‍ය ක්‍රියාපද කියන මාතෘකාවට. ප්‍රයෝජ්‍ය ක්‍රියාපද කියන මාතෘකාවට. ප්‍රයෝජ්‍ය ක්‍රියාපද කාටවත් ගැටලු නැතුව ඇතේ කියලා හිතනවා මේ ත්‍රිකාලික ක්‍රියාපද සම්බන්ධයෙන්. එහෙම නේද? ගොඩක් අය ඒවල තියුණ නැහැ කියලා. හරි. එහෙනම් අපි ඉතින් ඉස්සරහට කතා කරමු. ප්‍රයෝජ්‍ය ක්‍රියාපද පුතා ඔයගොල්ලෝ මතක තියාගන්න නැවත ත්‍රිකාලික ක්‍රියාපද ඔයගොල්ලෝට ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකත් අනිවාර්යෙන් මතක් කරනවා මේ වෙලාවේ. ක්‍රියාපද සම්බන්ධව ඔයගොල්ලෝ ඉගෙන ගන්න එකම අවසාන අවස්ථාව මියවි හැකි. විශේෂයෙන්ම හේතුවක් තියෙනවා. මොකද සාමාන්‍ය පදෙදි මම කියලා දෙනවා මේ ඉගෙන ගන්න මේ උත්සාහය ඉගෙන ගන්න මේ අපේ දරුවෝ කවුරුවත් ආපහු බලාපොරොත්තුවක් නැහැ ප්‍රධාන වශයෙන් නැවත සිංහල විෂය ඉගෙන ගන්න කියන බලාපොරොත්තුවක් නැහැ. සාමාන්‍ය උසස් පෙළත් දීලා බොහෝ වෙලාවට තරඟ විභාගයකදී සිංහල විෂය ඉගෙන ගත්තොත් කැරෙන නැවත ඉගෙන ගැනීමක් සමහරලා නැතිම වෙන්නත් පුළුවන්. මොකද අපේ මේ ඉගෙන ගන්න ඕගොල්ලෝ හැමෝම මේ උත්සාහ කරන්නේ වෘත්තීය විෂය ධාරාවකින් ඉදිරියට තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන මූලික පසුබිම හදාගන්න. ඒක නිසා උසස් පෙළ නැවත කලා විෂය ධාරාවෙන් හදාරන්නේ නැත්නම් අපිට නැවත සිංහල හමු වෙන්නේ නැහැ. ඒ කියන්නේ සමහරලාට විශ්වවිද්‍යාලයන්ට තේරුණොත් ඔයගොල්ලෝ නැවත සිංහල කරන්න වෙන්නේ නැහැ. ආයෙ ඔයගොල්ලන්ට යම් මෙහෙයකින් සිංහල විෂය ඉගෙන ගන්න අවස්ථාව උදා වුණොත් අවස්ථාවක් ආවොත් ඒ අවශ්‍යතාවය ඉන්නේ
රජයේ තරඟ විභාග වලට සිංහල ප්‍රධාන විෂයක් බවට පත් වෙලා විභාග වල දෙනවා. ඒක ඉතින් තමයි නැවත ඉගෙන ගන්න හම්බුනොත් තමයි. හරිද? ඒකත් පොඩ්ඩක් මතක තබා ගන්න ඕන. හරි බලන්න ප්‍රයෝජ්‍ය ක්‍රියාපද කියන මාතෘකාව ප්‍රයෝජ්‍ය ක්‍රියාපද කියන එක අපි මේ වෙනකොටත් දන්න ප්‍රයෝජ්‍ය ක්‍රියාපද කියන්නේ මොනවද කියලා. කවුරු කියන්නේ ප්‍රයෝජ්‍ය ක්‍රියාපදයක් කියලා කියන්නේ මොනවද කියන්නේ මොකක්ද කියලා මේ වෙනකොටත් දන්නවනේ. සරලවම කියන ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් කියන්නේ මොකක්ද කියලා. කෙනෙකුන් ලවා කරන ක්‍රියාව. කෙනෙකු ලවා කරන එකක්. ඒ කියන්නේ ක්‍රියාව මෙන්න මෙහෙම අර්ථයක් හංගවන. ඔතන ඉස්තර ලියාගෙන ඉස්සෙල්ලා ප්‍රයෝජ්‍ය ක්‍රියා කියන එක මෙහෙම ලියා ගන්න සරල නිර්වචනයක්. කෙනෙකුගේ මෙහෙයවීමෙන් යුතුව සිදු කරනු ලබන ක්‍රියා. කෙනෙකුගේ මෙහෙයවීමෙන් යුතුව සිදු කරනු ලබන ක්‍රියා. ඉතින් ටික තියෙනවා. කෙනෙකුගේ මෙහෙයවීමෙන් යුතුව සිදු කරනු ලබන ක්‍රියා ප්‍රයෝජ්‍ය ක්‍රියා නම් වේ. එතන කවුරු හරි මෙහෙයවපු ක්‍රියා වර්ගයක් තමයි ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් කියලා කියන්නේ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම තාත්තා කම්කරුවලව පොල් කඩවයි මේක අපි කලිනුත් කතා කරනවා මේ අවස්ථාවේදී නැවත ඔයගොල්ලෝ අලුත් කිරීමක් කරගන්න මේ අවබෝධය කරගන්න ඕන නැවත විෂය කොටස. ඒ වගේම සම්පූර්ණ සටහනක් ඔයගොල්ලෝ එකතු කරගන්න එකක් මෙතෙන්දි කරන්නේ. එතකොට දැන් කඩවයි කියන මේ වාක්‍ය ගත්තාම තාත්තා කම්කරුවලව පොල් කඩවයි කියන වාක්‍ය ගත්තාම කඩවයි කවුද කඩවන්නේ? තාත්තා. වැඩේ කරන්නේ කම්කරුවා. කම්කරුවා තමයි වැඩේ කරන්නේ. හරි අපූර්ව අවස්ථාවක් මේ වැකී වල තියෙනවා. ඒ තමයි අවසාන ක්‍රියාව කරන කෙනා මග හැරලා කරවන කෙනාට ගැලපෙන්න තබන අවස්ථාවක් තමයි ප්‍රයෝජ්‍ය ක්‍රියාවල දක්වලා ලැබෙන්නේ. ඒ කියන්නේ ක්‍රියාව කරන්නේ කෙනෙක් ක්‍රියාව වෙන කෙනෙක් මෙහෙයවනවා. අන්නේ මෙහෙයවන්නාට අනුව තමයි අවසාන ක්‍රියාව කරන්නේ. දැන් තියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම තාත්තා කම්කරුවලව පොල් කඩවයි කිව්වහම කඩවයි කියන ඊ කියලා අවසන් කරලා තියෙන ඒක වචන ප්‍රථම පුරුෂ ඒක වචනයෙන් වර්තමාන කාලයේ එතෙන්දී කඩවයි කියලා අවසන් කළේ තාත්තා කියන ඒක වචනයට අනුව ප්‍රථම පුරුෂ ඒක වචන ප්‍රාණවාචී ප්‍රථම පුරුෂ ඒක වචනට අනුව. උතන තාත්තලා කියලා තිබ්බනම් තාත්තා කම්කරුවලව පොල් කඩවයි කියන්න බෑ. එහෙම නම් අපි දන්න තාත්තලා කම්කරුවන් ලවා පොල් කඩ වති කියලා හැදෙනවා. ඉතින් ඔක ඉස්සරහදී සාකච්ඡා කරමු. ඉතින් අපිට පේනවා හැම වෙලාවෙම කෙනෙකුගේ මෙහෙයවීමේ යුතුව සිදු කරන ලබන ක්‍රියාවලට තමයි ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් කියන්නේ කියලා. එතන ඉඳ තියලා තියෙන පුතා ඔයගොල්ලෝ අර උඩින් ලියලා තියෙන වගේ වාක්‍ය දෙකක් ලියන්න. දැන් නෙමෙයි ඔයගොල්ලෝ ලියන්න. හරි. දැන් ලියන්න කවුරුත් එක වාක්‍යයක් වෙන ලියන්න දෙකම ලියුවක් කමන්නේ. ඉක්මන් කරලා ලියන්න බලන්න. එක වාක්‍යයක් වෙන ලියන්න බලන්න. ඉක්මනින්. එක වැකියක්. තනුරි කියන්න බලන්න ලියපු වාක්‍ය. විදුහල්පතිතුමා ගුරුවරුන් ලවා විෂය නිර්දේශය ආවරණය කරවයි. හොඳයි. එතකොට දහම් ලියලා ඉවරද? තව ලියපු අය? දහම් ලියුවද? පාරින්ද ලියපු එකයි කියන්න. ඉෂාරා ඔයා කියන ලියපු එකයි. ගුරුතුමිය සිසුන් ලවා පන්තිය පිරිසිදු කරවයි. තව ලියපු අය?
ගුරුවරු ශිෂ්‍ය නායකයන් ලවා පාසල පිරිසිදු කරවයි. අන්න පුතා මම දැන් කිව්ව එකක් අමතක කළා ඔයා. ගුරුවරු කියලා නේද ලිව්වේ? කරවති. හරි. එහෙම තමයි. අන්න දැන් බලන්න ඔයාලට හරියට තේරුම් රක් ගාලා. ඒ කියන්නේ එහෙනම් අපි අන්න ඒක තමයි ඕනදී. ටක් ගාලා තේරුම් ගත්තා නම් වැඩි එච්චරයි. හරි. එතකොට met me ලිව්වද? ඉක්මන් කරන්න. අම්මා නංගී ලවා අකුරු ලියවයි. අම්මා මල්ලි ලවා අකුරු ලියවයි. අකුරු ලියවයි. හරි. දිනති අම්මා නංගී ලවාගේ අතු ගාවයි. හයියෙන් කියනවා මට ඇහෙන්නේ නැහැ කියන ඒවා. අම්මා නංගී ලවාගේ අතු ගාවයි. යතු ගාවයි. හොඳයි. තව අවස්ථාවක් තියෙනවා කැමති අයට ඉදිරිපත් කරන්න පුළුවන්. සිංහල සුව ළමුන් ලවා කවි පාඩම් කරවයි. මයික් එක ඕෆ්. හරි. හරි. ඇති එහෙනම් මේ අපි අමු ඉක්මන් කරලා ඉදිරි කොටසට මම බැලුවේ අර ලියන ප්‍රමාණය කොහොමද ලියලා තියෙන විදිය කොහොමද කියලා ලියපු වැම්ගයක් බොහොම හරි. අනිත්‍යත් ඒ අණු ඒ ආදර්ශය අණු අනිත්‍යගෙත් වාක්‍ය හරි වැඩි සම්පූර්ණ කරගන්න. සටහන් මේවා සම්පූර්ණ කරලා තියාගන්න. හැමදාම ඔන්ලයින් නෑ. ඈ වසන්තය අනිවාර්යෙන් එනවමයි. ඒක නිසා ඔන්ලයින් අපි හැමදාම කරන්න බලාපොරොත්තුවක් වෙන්නේ නැහැ. අපි සාමාන්‍ය පන්තිට හමු වුණාම අපි අනිවාර්යෙන්ම මොකෝ වෙන්නේ? ওই සටහන් ඕගොල්ලෝගේ බලනවා. හැම එකක්ම සටහන් බලන නිසා හැම කෙනෙක්ම මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා මොකද්ද? මේ කරන්න දෙන අභ්‍යාස සියල්ල කරලා තියාගන්න. ඒ වගේම කරන හැම වැඩක්ම ඔයගොල්ලන්ට මම කියන හැම කවියක්ම පාඩම් කරන්න කියන දේවල් ව්‍යාකරණ සටහන් සාහිත්‍ය සටහන් කතා කරන ඒවා ඔක්කොම අවබෝධ කරගෙන පාඩම් කරගෙන තියාගන්න. මොකද සාමාන්‍ය පන්තියේ පටන් ගත්ත ගමන් අපි මොකද කරන්නේ? අනිවාර්යෙන්ම මේවට අදාළ අභ්‍යාස කරලාද ඒව කොහොමද පාඩම්ද සියල්ල නිරීක්ෂණය කරන බලන්න. කලින් වතාවෙත් එහෙම මේ පාරත් එහෙම තමයි. හරිද? හරි. හැබැයි මේක මේ තව සතියකින් දෙකකින් වෙනවා කියලා අපි කියනවා නෙවෙයි. නමුත් මාස දෙකක් තුනක් නැත්නම් 3-4ක් වෙනවා. සමහර ලාට දැන් තියෙන ආරංචි හැටියට මාස 3කට වඩා වැඩි කාලයක් වෙන්නත් පුළුවන් කියන පසුබිම තමයි දැන්ට සැකසීලා තියෙන්නේ. ඒකත් පොඩක් මතක තියාගන්න. මේ කිව්ව කාරණාවත් එක්ක. ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ මේ අපි සිංහල විෂය ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්න වෙලාවේ මතක තියාගන්න තව දෙයක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ මේ සමහර වෙලාවට මේ ඔන්ලයින් ඉගෙන ගන්න එක සමහර දරුවන්ට දැන් නම් හොඳටම හෙම්බත් කරන ස්වභාවයට පත් වෙලා තියෙනවා. සමහර අය මාත් එක්ක කතා කරලා තියෙනවා. හෙම්බත් කරන මට්ටමට අවිලා තියෙනවා. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් මොකද්ද කරන්නේ? මේක සාමාන්‍ය පන්තිවල ඇත්තටම මේ එහෙම ගැටුත් සමහර තැන් තියෙන නමුත් අපිට කරන්න දෙයක් නැහැ. අපි මේක ඉගෙන ගන්න ඕනේ. අපි ඒක නිසා අපි ඉගෙන ගන්නවා. කොහොම හරි ඉගෙන ගන්න ක්‍රමයක් අපේ ගාව තියෙන නිසා. හරි. අපි මේක වන් කරලා අපේ අභ්‍යාසයට නැවත. එතකොට දැන් මේ වාක්‍ය දෙක ලියන ඉදිරිය තියෙන වාක්‍ය දෙක නිවැරදිව ලියන්න. උක්ති ආඛ්‍යාතය ගලපන්න. උක්ති කියලා තන අදහස් කරන්නේ ක්‍රියාව මෙහෙවන්නාට අනුව තමයි ආඛ්‍යාතය තියන්නේ. එතකොට ප්‍රයෝජ්‍ය ක්‍රියාව කියලා කියන්නේ කෙනෙකුගේ මෙහෙයීමේ යුතුය සිදු කර ලබන ක්‍රියාවලට ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් යෙදෙන වාක්‍යයක කර්තෘල දෙන්නෙක් දක්වන්න ලැබෙනවා. කර්තෘල දෙන්නෙක් දක්වන්න ලැබෙන එක්කෙනෙක් තමයි ප්‍රයෝජ්‍යක කර්තෘ අනිත් එක තමයි ප්‍රයෝජ්‍ය කර්තෘ. ප්‍රයෝජ්‍යක කර්තෘ සහ ප්‍රයෝජ්‍ය කර්තෘ. හිස්තන් සම්පූර්ණ කරන්න මෙහෙම ප්‍රයෝජ්‍යක කර්තෘ යනවා. ප්‍රයෝජ්‍යක කර්තෘ යනවා. ප්‍රයෝජ්‍යක කර්තෘ යනවා. ක්‍රියාව මෙහෙයවන්නාය. ක්‍රියාව මෙහෙයවන්නාය. ක්‍රියාව මෙහෙයවන්නාය. ප්‍රයෝජ්‍යක කර්තෘ කියලා කියන්නේ ක්‍රියාව මෙහෙවන්න බලන්න අපිට හමු වෙනවා වාක්‍ය වර්ගයක් කර්තෘල දෙන්නෙක් යෙදෙන. කර්තෘල දෙන්නෙක් යෙදෙන්න පුළුවන්. කර්තෘල දෙන්නෙන් කෙනෙක් හංගලා එන වාක්‍යයක් තියෙන්න පුළුවන් මේ වගේ. හරිද? ක්‍රියාව මෙහෙවන්නාය. ඊළඟට ප්‍රයෝජ්‍ය කර්තෘ යනෝ ක්‍රියාව සිදු කරන්නාය. ප්‍රයෝජ්‍ය කර්තෘ යනෝ ක්‍රියාව සිදු කරන්නාය. එතකොට මෙවැනි වාක්‍යයක පුතා ආඛ්‍යාතයේ හෙවත් ප්‍රයෝජ්‍ය ක්‍රියාව තබන්නේ ප්‍රයෝජ්‍යක කර්තෘට අනුවද ප්‍රයෝජ්‍ය කර්තෘට අනුවද?
ප්‍රයෝජක කතෘ ප්‍රයෝජක කර්තෘට අනුව තමයි මෙවැනි වාක්‍යයක ආඛ්‍යාතය තැබිය යුතු වන්නේ. ඒ කියන්නේ ක්‍රියාව මෙහෙවන කෙනාට අනුව. අපි සාමාන්‍යයෙන් දන්නවා කරන්නාට අනුව තමයි ආඛ්‍යාතය තියන්නේ කියලා. හැබැයි මෙතන වෙනස් වෙනවා. මෙතන ආඛ්‍යාතය තියන්නේ කාට අනුවද? කරවන්නාට අනුව. කරවන්න. ඇත්තටින් ක්‍රියාව වෙන්නේ යා නිසා තමයි. නමුත් අපි ක්‍රියාව කරන කෙනාට අනුව නෙවෙයි ආඛ්‍යාතය මෙතන ඉන්නේ කරවන්නාට අනුව. හරිද? ඒක පොඩ්ඩක් අවබෝධ කරගන්න මෙවැනි වාක්‍යවලදී විශේෂයෙන්ම වරද්දන තැනක් ඒක. එතකොට මේ ක්‍රියාවලට මේ උදාහරණ කොට දක්වලා තියෙනවා මේ එක පොඩ්ඩක් තියෙනවා. දැන් මේ ක්‍රියා වර්ග වලට සමහර වෙලාවට මේ දැන් ක්‍රියාව මෙහෙවන්නාම ක්‍රියාව මෙහෙවන්න අනුව ආකාරය තියෙන නිසා ප්‍රයෝජ්‍ය ක්‍රියාවල මෙවැනි ක්‍රියාවට අපි ප්‍රයෝජක ක්‍රියා කියලා සමහර ලාට හරිද? ඊළඟට තියෙන ප්‍රයෝජ්‍ය ක්‍රියාපද නිර්මාණය වෙන්නේ කොහොමද කියලා? ඩිවයිස් දෙකකින් කවුරු හරි ලොග් වෙලා තියෙනවා. හරි. highlight කරගන්න නැත්නම් ඉරක් ඇඳ ගන්න. මෙන්න මේකට ප්‍රයෝජ්‍ය ක්‍රියාපදයක් නිර්මාණය වන්නේ ධාතු ප්‍රකෘතියකට verb ප්‍රත්‍ය එකතු කර ඊට පස්ව කාලත්‍රය නියෝජනය කර ක්‍රියාපත් එකතු. මේ කොටස් දෙකෙන් පස්සේ නම් ඔයගොල්ලෝ ඉතාලම ලේසියි කලින් ඉගෙන ගත්ත දේවල් නිසාම මේ බලන්න. එතකොට දැන් හොඳට බලන්න මේ හැමතැනම මෙතන මේ තියෙන ගය ඊළඟට බල කඩ නට මේව මොනවද? ධාතු ප්‍රකෘති. ඒවට කියන්නේ පුතා ධාතු ප්‍රකෘති කියලා. අපි දන්නවා ක්‍රියාපදයන් නිර්මාණය වෙන්නට මුල් වන කොටස ක්‍රියාපදයක මූලික ස්වરૂපය. ඊළඟට මේ හැම තැනකම තියෙනවා වයන්න. බලන්න වයන්න තියෙනවා හැම තැනකම. මේ වයන්න තියෙනවා හැම තැනකම. කවුරු හරි කියන්නකෝ මේ වයන්න කියන්නේ මොකක්ද කියලා? මොකක්ද මේ වයන්න කියලා කියන්නේ මෙතන? ප්‍රයෝජ්‍ය ක්‍රියාප්‍රත්‍ය. ප්‍රයෝජ්‍ය ක්‍රියාප්‍රත්‍ය. මතක තියාගන්න මේ වයන්න කියලා කියන්නේ ප්‍රයෝජ්‍ය ක්‍රියාප්‍රත්‍ය. ඊළඟට මට තව පැහැදිලි කරගන්න අවශ්‍යයි ඔයගොල්ලෝගෙන්. මෙතන තියෙනවා මෙන්න මේ යයන්ට ස්පිල් ආපු ඊ කියන එක ඊළඟට අන්නිමි කියන එක ඊළඟට ඊමි කියන එක ඊළඟට හී කියන එක. මේ මොනවද? ත්‍රිකාලික ක්‍රියාපද. අන්න හරි. අපිට කලින් ඉගෙන ගත්ත ක්‍රියාප්‍රත්‍ය ටික. ඒ කියන්නේ ත්‍රිකාලික ක්‍රියාප්‍රත්‍ය ටික. එහෙනම් අපිට තේරෙන දෙයක් තියෙනවා මේ වෙලාවේ. මොකක්ද අපිට තේරෙන්නේ? ධාතු ප්‍රකෘතියකට පස්සේ ව කියන ප්‍රයෝජ්‍ය ක්‍රියාප්‍රත්‍ය එකතු කරලා අපි ඉගෙනගෙන තියෙන ත්‍රිකාලික ක්‍රියාප්‍රත්‍යක් එකතු කරගත්තන් පස්සේ තමයි ප්‍රයෝජ්‍ය ක්‍රියාපදයක් නිර්මාණය වෙන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් කොහොමද? ධාතු ප්‍රකෘතියට ව කියන ප්‍රයෝජ්‍ය ක්‍රියාප්‍රත්‍ය එකතු කරලා ඉන්න අනතුරුව ත්‍රිකාලික ක්‍රියාප්‍රත්‍ය එකතු වුණොත් තමයි ප්‍රයෝජ්‍ය ක්‍රියාපදයක් නිර්මාණය වෙන්නේ. දැන් අපිට හොඳට තේරෙනවා ඒක. ඒක උදාහරණ සහිතව මෙතන තියෙනවා. මේ තියෙන්නේ මේ වග ඔයගොල්ලෝ සම්පූර්ණ කරන්න. මේ බලන්න බලව කියලා තියෙනවා. මෙතන ධාතු ප්‍රකෘතිය තමයි බල කියන එක. වයන්න කියලා කියන්නේ ප්‍රයෝජ්‍ය ක්‍රියාප්‍රත්‍ය. ඒ අනුව මෙන්න මේ ටික ඔක්කොම ඔයගොල්ලොන්ට සම්පූර්ණ කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මේ ටික සම්පූර්ණ කරන්න මේ දීලා තියෙන එක උදාහරණයක්. ඒ උදාහරණයට අනුව ඔයගොල්ලෝ සම්පූර්ණ කරන්න. මේකේ පියවර මේ නැත්නම් මේකේ පිළිවෙල ඔයගොල්ලෝ මේ පිළිවෙල ගන්නට ඕන මොකින්ද? ඉස්සෙල්ලාම ඉගෙන ගත්ත ත්‍රිකාලික ප්‍රත්‍ය ටිකෙන්. ඒ අනුව ත්‍රිකාලික ප්‍රත්‍ය 18 ඉස්සෙල්ලා ඔයගොල්ලෝ පාඩම් කරගන්න. ඔයගොල්ලෝ ප්‍රත්‍ය 36ක් තියෙනවා පාඩම් කරන්න. ප්‍රත්‍ය 36ක්. ප්‍රධාන වශයෙන් වාක්‍ය වර්ග දෙකක. ඒ ටික තමයි ප්‍රධාන වශයෙන් පාඩම් කරන්න ඕන. අනිත් වලින් එච්චර පාඩම් කරන්න අදාළ වෙන්නේ නැහැ. ඒක පාඩම් කරගන්න මොකද ඔබට ජීවිතේටම වටිනවා මේ ටික. අය ත්‍රිකාලික ක්‍රියාපදේ අපිට පුළුවන් කියන්න ඊමි ඌමු ඊළඟට 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160
හරි. ඒ අනුව පුළුවන් ඔයගොල්ලන්ට දැන් එන අපිට අපේ මතකයේ ඔයගොල්ලෝ උත්සාහ කරන්න කියන්න අතීත කාල ප්‍රත්‍යය, වර්තමාන කාල ප්‍රත්‍යය සහ අනාගත කාල ප්‍රත්‍යය මොන ප්‍රත්‍යයද? ත්‍රිකාලික ක්‍රියා ප්‍රත්‍යය. ඊමි, ඌමු, ඊහි, ඌහු, ඊ, ඌ. ඊළඟට මී, මූ, හි, හූ, ඊති. ඊළඟට අන්නෙමි, අන්නෙමු, අන්නෙහි, අන්නෙහු, අන්නෙහි, අන්නේය, අන්නේ, අන්නෝ. ඔය 18 මෙතෙන්ට ගලපලා ගන්න තියෙන්නේ. ඒ අනුව බලව දනීමි බැලවීමි ඊළඟට ඉස්සරහට එන කියනකො මෙතනින් බහුවචන එක බලව දන ඌමු ඌමු ප්‍රත්‍ය ගන්නුවොත් බල බැල ඌමු බැල ඌමු බැල ඌමු බැල ඌමු අවශ්‍ය නම් මේක අවසන් වුණාන් පස්සේ තව පැහැදිලි කිරීම ගැනීමක් අවශ්‍ය නැහැ. කියන්නේ මේක සටහන හරියට අවබෝධ වෙන්නේ නැත්නම් අර කලින් දවසේ වගේ මම මේකත් වගුව PDF එකකින් යොමු කරන්නම්. අවශ්‍ය විතරක් ඉන්නවනම් කියන්නේ ඒක මම අවශ්‍ය නම් විතරක් එවන්න. හරිද? බැලවුමු ඊළඟට මධ්‍යම පුරුෂය ගත්තොත් බලවදන ඊහි ඒක පුළුවන් බැල වීහි බැලවීහි බහුවචන ගත්තොත් බලවදන ඌහු බැලවූහු බැලවූහු ප්‍රථම පුරුෂ ගත්තොත් බලවදන ඊ බැලවී ඕන්න යයන වරණ ඇතුළේ ලියලා තියෙන අවබෝධ වෙන්නේ නැත්තම් බැලවීය ඊළඟට බලවදන ඌ බැලවූ වරණ ඇතුළේ ලියලා තියන්න හ හයන්න එතනට දාලා නැහැ වාක්‍ය ලියනකොට තමයි ඕන වෙන්නේ හ කියලා ලියලා තිබ්බක් කමක් නැහැ අවබෝධ වෙන්නේ නැත්නම් ඊළඟට ඊටාම ලේසි මධ්‍යම වර්තමාන කාලේ ඊටාම ලේසි බලවදන මී බලවමි බලවදන මූ බලවමු බලවදන හි බලවහි බලවදන හූ බලවහු බලවදන ඊ බලවයි බලවදනති බලවති ඒක ලේසි ඊළඟට අපි ගියොත් අනාගත කාල ක්‍රියාපද ටිකට බලවදන අන්නෙමි තියෙනවා බලවන්නෙමි ඊළඟ එක බලවදන අන්නෙමු බලවන්නෙමු ඊළඟට බලවදන අන්නෙහි බලවන්නේහි බහුවචනය බලවදන අන්නෙහු බලවන්නේහු ප්‍රථම පුරුෂය යනවා බලවදන අන්නේය බලවන්නේ වරහන් ඇතුලේ යන්න ලියලා තියන්න බලවදන අන්නෝ බලවන්නෝ වරහන් ඇතුලේ බලවන්නෝ ය අපහැදිලි නම් මේ වගු සටහන ඔයගොල්ලෝ හදාගන්න බැරිච්ච කවුරු වෙනවද මට යොමු කරන්න මම ඒකට මේකත් අර විදිහට කලින් ඒ වගේ මෙවන්නම් මේකේ අභ්‍යාසය පොඩ්ඩක් බලන්න ඔයගොල්ලෝ කරන්න ඕන දෙයක් තියෙනවා මේකත් අර වගේම වාක්‍ය 18ක් හදන්න තියෙන්නේ. වාක්‍ය 18ක් හදන්න තියෙන්නේ. මේ වාක්‍ය 18යි, ඒ කියන්නේ අද මේ ක්‍රියා අද කතා කරලා ඉවර කරන ටික ඊළඟ දවසේ ඔයගොල්ලෝ පන්තිට එන්න කලින් පැයකටවත් කලින් කියන්නේ ලබන සෙන්සුරාදා පැයකට විතර කලින් කියන එක කරනකොට අපි සාකච්ඡා කරලා ඉවර කරන හැම ව්‍යාකරණ කොටසක්ම ව්‍යාකරණ ඉවසම කොටසට දාලා කියන්නේ ක්‍රියාපදවල නම් මේ දක්වා සාකච්ඡා කරපු සියල්ල ෆොටෝ එකක් ගහලා WhatsApp එකේ වන්නන්න මට පර්සනලි වන්න අපේ ගෲප් එකට දාන්න බෑනේ පර්සනලි වන්න අනිවාර්යයෙන්ම හැම කෙනෙක්ම වන්න මම ඊළඟ දවසේ නැත්තම් පන්තිදී අහනවා ලිස්ට් එක ගන්න මට පුළුවන් බලා ගන්න පුළුවන් ෆෝන් එක තියාගෙන නැත්තම් බලා ගන්න පුළුවන් මම බලනවා කවුද කරලා තියෙන්නේ කවුද නැති කියලා හරිද හැම කෙනෙක්ම මේ අභ්‍යාසය කරන්න හැම කෙනෙක්ම මේ අභ්‍යාසය කරන්න හරිද හරි එහෙනම් මෙතන උදාහරණ වාක්‍යයක් ගන්න මෙතන වාක්‍ය 18 ලියද්දි ඔයගොල්ලෝ මතක තියාගන්න දැන් අපි කලින් ලිව්වනේ වාක්‍ය 18ක් ඒක ත්‍රිකාලික වාක්‍ය 18ක් නේ වයන්න නැති වාක්‍ය 18ක් නේ කියන්නේ ප්‍රයෝජ්‍ය ක්‍රියාපදයේ නොයෙදෙන වාක්‍ය 18ක් අපි දැන් ලියන්න හදන ප්‍රයෝජ්‍ය ක්‍රියාවේ යෙදෙන වාක්‍ය 18ක් ප්‍රයෝජ්‍ය ක්‍රියාවේ ප්‍රත්‍ය යෙදෙන වාක්‍ය 18ක් ඒ අනුව මේ වාක්‍ය ලියනකොට ඔයගොල්ලෝ මෙන්න මේ දෙන්නම ඉන්න ඕන අනිවාර්යයෙන් දෙන්නගේ එක්කෙනෙක් විතරක් අරගෙන බෑ ඒ තමයි ප්‍රයෝජ්‍ය
ප්‍රයෝජක කර්තෘ මේ දෙන්නම ඉන්න වාක්‍ය 18ක් තමයි මෙතන ලියවෙන්නට ඕන. මෙතන ලියවෙන්නට ඕන මෙන්න මේ දෙන්නම ඉන්න 18 වාක්‍ය 18ක්. පළවෙනි වාක්‍ය ගත්තොත් එහෙම මම කියන එකම ලියවෙන උඩට කමක් නැහැ. මම ඔහු ලවා වැඩ කරවමි වැඩ කරවීමි මේ කරනවා කියන ප්‍රත්‍යයෙන් තමයි ඔබ වාක්‍ය 18 ලියන්න ඕන. කරනවා කියන අර්ථයෙන් කරනවා කියන එකෙන් තමයි වාක්‍ය 18. දැන් අපේ කර කියන එක මේ 18 වර්ණ නැගුවොත් කරවීමි කරවූමු කරවීහි කරවූහු කරවී කරවූ ඊළඟට කරවමි කරවමු කරවහි කරවහු කරවයි කරවති අනාගත කාලේ ගත්තොත් කරවන්නෙමි කරවන්නෙමු කරවන්නෙහි කරවන්නෙහු ඊළඟට කරවන්නේ වරණතුලිය කරවන්නෝ ය. ඒ කියන්නේ කරනවා කියන අර්ථයේ වාක්‍ය 18 අවසාන ක්‍රියාව ප්‍රයෝජ්‍ය ක්‍රියාව කරවයි කියන එකෙන් කරවයි කරනවා කියන කරව කියන මෙන්න මෙතනින් ලියලා තියන මෙතනින් වරහන් කරලා ලියලා තියන්න මෙන්න මෙතන ඉස්සරහින් කරව කියන ප්‍රයෝජ්‍ය ක්‍රියා පදයෙන් තමයි මේ වාක්‍ය 18 ලියන්නේ. කරව කියන ප්‍රයෝජ්‍ය ක්‍රියා පදය කොන්දේසි දැන් තියෙන ඕගොල්ලන්ට ඇත්තට දෙකයි. එකක් තමයි ප්‍රයෝජක කර්තෘ සහ ප්‍රයෝජ්‍ය කර්තෘ දෙන්නම ඉන්න ඕන. දෙවෙනි එක තමයි කරව කියන ප්‍රයෝජ්‍ය ක්‍රියාපදයේ යෙදුණු ප්‍රයෝජ්‍ය ක්‍රියාපදයේ තමයි මේ 18 විදිහට ලියන්න ඕන. හරිනේ? හරි. ගැටලු තියෙනවා නම් අහන්න එක්කම් කරලා. මේ සටහනේ පොඩි අඩුවක් තියෙන අඩුවක් කියලා කියන එක මේ ප්‍රධාන අඩුවක් නෙමෙයි. නමුත් ඔගොල්ලෝ මතක තියාගන්න ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් යෙදෙන වාක්‍යක ප්‍රයෝජ්‍ය කර්තෘ නොමැතිව ලියන්න පුළුවන්. තරු ලකුණක් දාලා මෙන්න මේ මෙතන ඉඩසක් තියෙනවනේ නේද? ඔයගොල්ලෝ නිබන්ධනෙත් ඇති මෙන්න මේ ඉඩස. තියෙනව නේද මෙතන? ඉඩසක්. තරු ලකුණක් දාලා ලියාගන්න මෙන්න මේ ඉඩසේ. මෙන්න මේ හිඩසේ ලියා ගන්න. තරු ලකුණක් දාලා මෙන්න මෙතන ලියා ගන්න. ප්‍රයෝජ්‍ය යංශය හරිද? ප්‍රයෝජ්‍යක නෙවෙයි. ප්‍රයෝජ්‍යක කියලා ලියන්න එපා කවුරුත්. ප්‍රයෝජ්‍යක නෙවෙයි ප්‍රයෝජ්‍ය. යංශය ප්‍රයෝජ්‍ය කර්තෘ නොමැතිවද ප්‍රයෝජ්‍ය කර්තෘ නොමැතිව වුවද ප්‍රයෝජ්‍ය කර්තෘ නොමැතිව වුවද ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් යෙදෙන වාක්‍යයක් ලිවිය හැකිය. ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් යෙදෙන වාක්‍යයක් ලිවිය හැකිය. ප්‍රයෝජ්‍ය කර්තෘ නොමැතිව වුවද ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් යෙදෙන වාක්‍යයක් ලිවිය හැකිය. ප්‍රයෝජ්‍ය කර්තෘ නොමැතිව වුවද ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් යෙදෙන වාක්‍යයක් ලිවිය හැකිය. ප්‍රයෝජ්‍ය කර්තෘ නොමැතිව වුවද ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් යෙදෙන වාක්‍යයක් ලිවිය හැකිය.
ප්‍රයෝජ්‍ය කර්තෘ ප්‍රයෝජ්‍යංශයෙන් ප්‍රයෝජ්‍ය කර්තෘ නැමැති වුවද ප්‍රයෝජ්‍ය ක්‍රියා කියන වාක්‍යයක් ලිවිය හැකි. උදාහරණයක් ලියන්න. අර කලින් දුන්න එකම ලියමු මේ විදිහට. තාත්තා පොල් කඩවයි. ඔබත් වාක්‍ය දෙකක් ඉඳ තියෙන විදිහට වාක්‍යයක් හෝ දෙකක් ලියන්න. තාත්තා පොල් කඩවයි කියලා උදාහරණයක් ලියලා තියන්න. උතර නැහැ ප්‍රයෝජ්‍ය කර්තෘ උතරින් ප්‍රයෝජ්‍යක කර්තෘ විතරයි. ක්‍රියාව මෙවන්න විතරයි. හරි. වෙලාව ගත්ත වැඩි අපි දැන් මේ ටික ඇත්තට පොඩක් අර මුලින් පටන් ගත්ත නිසා මම ටිකක් වැඩි වෙලාවක් ගත්තේ. අපි යනවා තුන්වෙනි ක්‍රියාපද වර්ගයට. ගැටලු තියෙනම් අහන්න ඉක්මන් කරලා. මොනහරි ප්‍රශ්නයක් තියෙනම් අහන්න. නිශ්ශබ්දතාවයෙන් පෙනී යන්නේ කිසිදු අඩුපාඩුවක් නොමැති බවයි. ඒක නිසා අපි ඉස්සරහට සාකච්ඡා කරගෙන යමු. විධික්‍රියාපද. මේක අපි ඉගෙන ගත්තා ඔයගොල්ලෝ ඉගෙන ගත්තා මේක 8 වසරේදී. විධික්‍රියාපද. නිර්වචනේ දන්න මේ වෙනකොටත් විවිධ විදිහට නිර්වචන ගොඩ ගන්න පුළුවන්. විවිධ වචන භාවිත කරන නිර්වචනේ ගොඩ ගන්න පුළුවන්. එයානෝ අපි ගත්තා යම් කිසි අනකිරීමක්, ආයද සිටීමක්, ඉල්ලීමක්, විධානයක් හෝ නියෝගයක් හංගවන පද. විධික්‍රියාපද ලෙස අර්ථ දක්වන්න පුළුවන්. ලියා ගන්න උතේ මේ. යම් කිසි අනකිරීමක්, යම් කිසි අනකිරීමක්, යම් කිසි අනකිරීමක්, යම් කිසි අනකිරීමක්, ආයද සිටීමක් කොහමද දාලා ලියන්න. යම් කිසි අනකිරීමක්, ආයද සිටීමක්, යම් කිසි ආයද සිටීමක්, යම් කිසි අනකිරීමක්, ආයද සිටීමක්, යම් කිසි අනකිරීමක්, ආයද සිටීමක්, ඉල්ලීමක්, කමා යම් කිසි අනකිරීමක්, ආයද සිටීමක්, ඉල්ලීමක්, කමා නියෝගයක් හෝ විධානයක්, නියෝගයක් හෝ විධානයක් හඟවන ක්‍රියා. විධානයක් හඟවන ක්‍රියා. විධානයක් හඟවන ක්‍රියා විධික්‍රියා ලෙස දැක්විය හැකියි. යම් කිසි අනකිරීමක්, ආයත සිටීමක්, ඉල්ලීමක්, ආයතනයක්, විධානයක්, නියෝගයක් හඟවන ක්‍රියා. උදාහරණ වලින් ඔයගොල්ලන්ට පේනවා ඵලයන් යන්න කියනු මැනවි. ඵලයන් කියලා කියන විධානයක්, යන්න කියන විධානයක්, කියනු මැනවි කියලා කියන විධානයක්. දුවපන් නාන්න පවසනු යේකි. දුවපන් කියලා කියන්නේ විධානයක්, නාන්න කියන්නේ විධානයක්. ඔතන පවසනු යේක කියලා කියන්නේ විධානයක් නැත්නම් අනකිරීමක්. විධානයක් නැත්නම් අනකිරීමක්. අපිට පුළුවන් විධික්‍රියාපද ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරන්න. ඔයගොල්ලෝ දන්නවා එකක් තමයි ආදරාර්ථ විධික්‍රියා, අනිත් එක තමයි අනාදරාර්ථ විධික්‍රියා. ආදරාර්ථ විධික්‍රියා නිර්වචනයේ සටහන් කරගන්න. ආදරාර්ථ විධික්‍රියාවට නිර්වචනයේ සටහන් කරගන්න. ආදරයෙන් කරනු ලබන ඉල්ලීම් හෝ ආයාචනයන්
ආදරයෙන් කරන ලබන ඉල්ලීම් හෝ ආයාචනයන්. ආදරයෙන් කරන ලබන ඉල්ලීම් හෝ ආයාචනයන්. ආදරාර්ථයේ විධික්‍රියා ආදරාර්ථයේ විධික්‍රියා නම් වේ. ටික තියෙනවා ආදරාර්ථ විධික්‍රියා කියන එක. දැන් ආදරාර්ථ විධික්‍රියා යෙදෙන සාහිත්‍ය උද්ෘතයක් ඔයගොල්ලෝට දක්වලා තියෙනවා. අන්න බලන්න සඳ රන්තැටින් සුදු සීත ගඟුල් ගලනා. මෙවැනි ගීත හෝ ගීත කොටස් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කවි කොටස් වෙන්න පුළුවන්. මොනවා හරි සාහිත්‍ය කොටස් 4ක් උද්දෘත ලෙස පුටලා මෙතන දක්වලා යටින් ඉරක් අදින්න. හැබැයි මෙන්න මෙතන තියෙන එකක්වත් ගන්න බෑ. මෙතින් විධික්‍රියාපද යටින් පවණක් ඉරක් අදින්න. මේකක්වත් ගන්න බෑ. මෙතන ලියන වාක්‍ය ඉතිරි 4ම ඔයගොල්ලෝ අවධානය යොමු කරලා විධික්‍රියා යෙදෙන ඔයගොල්ලෝගේ සාහිත්‍ය පොතේ තියෙන පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝ අහන ගීතවලත් ඕන තරම් තියෙන පුළුවන්. මම කැමති ගීත සහ කවි වලින් මෙතන උද්දෘත දක්වනවා නම් ඕගොල්ලන්ට ඕන තරම් උද්දෘත ගන්න පුළුවන් විශේෂම නාට්‍ය වලින්. එහෙම නමුත් ඒවට යන්නේ නැතුව ඔයගොල්ලෝගේ සාමාන්‍ය ජීවිතයේදී ඔයගොල්ලෝ රස විඳින ගීත කවි කියන කොටස් දෙකෙන් ගන්න පුළුවන් උද්දෘතයක් මෙතෙන්ට එකතු කරනවා නම් තමයි හොඳ. මම බලන ඔයගොල්ලෝ මම කියවනේ මේක WhatsApp කරන්න කියලා බලනවා. බලලා මම කියන්නම් මොකක්ද කියලා. හරිද? හරි. ඊළඟට දැන් ඕන අපිට වන කියන්න කියන දෙයක් ඇයිද ඉන්නේ තාම බල නේද? ඒ උදාහරණයක් ඉතින් මෙතන ගන්න පුළුවන්. කියන්න. උදාහරණය තමයි කියන්න. දැන් ඒක ලියන්න එපා මං කිව්ව එක. ඊළඟ අනාදරාර්ථ විධික්‍රියා අපි ඉක්මන් කරමු. අනාදරාර්ථ විධික්‍රියා කියලා අනාදරයෙන් කරනු ලබන අනාදරයෙන් කරනු ලබන අනකිරීම අනාදරයෙන් කරනු ලබන අනකිරීම ඉතිරි ටික තියෙනවා අනාදරාර්ථ විධික්‍රියා ලෙස දැක්විය හැකියි. හැඳින්විය හැකියි. අනාදරයෙන් කරනු ලබන අනකිරීම අනාදරාර්ථ විධික්‍රියා ලෙස දැක්විය හැකියි. හරි. ඒකට උදාහරණ ලියන්න ඉඩ තියලා නැහැ මම හිතන්නේ. ඒකට නේද? ඔව්. ඒකට උදාහරණ ලියන්න ඉඩ තියලා නැහැ. කමක් නැහැ. ඊළඟට මේක පොඩක් අහන්න මේ දැන් ওই උදාහරණ වල ඔයගොල්ලන්ට හමු වෙන විධික්‍රියාපද නිර්මාණය වෙන්න පදනම් වෙනෝනේ ප්‍රත්‍ය. දැන් විධික්‍රියාපදයක් නිර්මාණය වීම සඳහා ධාතු ප්‍රකෘතියකට දැන් අපි දැක්ක ත්‍රිකාලික ක්‍රියාපදයක් නිර්මාණය කොහොමද? ධාතු ප්‍රකෘතියකට ත්‍රිකාලික ක්‍රියාප්‍රත්‍යක් එකතු වෙලා. ධාතු ප්‍රකෘතියකට ත්‍රිකාලික ක්‍රියාප්‍රත්‍යක් එකතු වෙලා තමයි ත්‍රිකාලික ක්‍රියාපදයක් හැදුනේ. අපි දෙවනුව සාකච්ඡා කරා ප්‍රයෝජ්‍ය ක්‍රියාපදයක් හැදෙන විදිය. ප්‍රයෝජ්‍ය ක්‍රියාපදයන් නිර්මාණය වෙන්නේ ධාතු ප්‍රකෘතිය ප්‍රයෝජ්‍ය ක්‍රියාපදයක් එකතු වෙලා ඊට පස්සේ ත්‍රිකාලික ක්‍රියාපදයක් එකතු වෙලා. විධික්‍රියාපද හැදෙන්නේ ඒ වගේ රටාවකට. ඒ කොහොමද කියනවා නම් විධික්‍රියාපද හැදෙන්නේ ප්‍රධාන වශයෙන්ම ධාතු ප්‍රකෘතියකට විධික්‍රියාප්‍රත්‍යක් එකතු වෙලා. දැන් උදාහරණයක් මේ බලන්න. බල ධන අන්න හැදෙනවා බලන්න. බල ධන අන්න බලන්න. දැන් අන්න කියලා කියන්නේ මොකක්ද? විධික්‍රියාප්‍රත්‍ය.
අන්න කියලා කියන්නේ විධික්‍රියා ප්‍රත්‍ය. දැන් ඕගොල්ලෝ ගාව තියෙන නිබන්ධනේ බලන්නකො විධික්‍රියා ප්‍රත්‍ය කීයක් තියෙනවද කියලා යනුව. අන්න, අන්න, අව්, ඌ, ග, ඊළඟට ආල් නයන්න, ඊළඟට නුයන්න, ඊළඟට වයන්න. මේ විදියට ගොඩක් තියෙන ඕගොල්ලෝ ගාව. තියෙනවනේ? තියෙන. දැන් බල කියන එකට අන්න එකතු වුනහම බලන්නේ. බලන්නේ. බලදන අව් බලව්. උයන් එකතු කරන්න බෑ. හැබැයි ගයන්න පුළුවන්. බලදන ග බලග. ඊළඟට බලදන අන් එකතු කරන්න බෑ. සමහර ධාතු ප්‍රකෘති විතර එකතු කරනවා. බලදන නු බලනු. බලදනව බලව. කොහොම පේනව එහෙනම් ඕනෑම ධාතු ප්‍රකෘති මෙවැනි ප්‍රත්‍යක් හෝ කීපයක් එකතු වුනහම ප්‍රත්‍යක් හෝ ඒ ඕනෑම ප්‍රත්‍යක් මගින් විධික්‍රියාපදයක් නිර්මාණය කරන්න පුළුවන් කියලා. හරි මෙතන උදාහරණ ටිකක් ලියාගමු. අන්න කියන එකට උදාහරණ ලියා ගන්න. අන්න බලන්න බලන්න බුදු ස්වාමිනේ දරන්න බෑ සෝගිනි. උදාහරණයක් විතර ලියා ගන්න. අන්න කියන එකට අන්න කියන උදාහරණයක් විතර ලියා ගන්න. බලන්න බුදු ස්වාමිනී බලන්න බුදු ස්වාමිනී දරන්න බෑ සෝගිනි. බලන්න බුදු ස්වාමිනී දරන්න බෑ සෝගිනි. මම මේ ඔක්කොම උද්දෘත ගන්නේ අපේ සාහිත්‍යයෙන් හිතලා ලියන වැකි නෙවෙයි. ඒගොල්ලෝ ප්‍රායෝගිකව භාවිතා කරන මේවා තමයි විභාග වලදී සාමාන්‍යයෙන් අහන්නේ ඒවා. මෙහෙම ප්‍රායෝගික වැකියෙන් තමයි උදාහරණ අහන්නේ. ප්‍රශ්න අහන්නේ. බලන්න බුදු ස්වාමිනේ දරන්න බෑ සෝගිනි. යටින් ඉරක් ඇද ගන්න බලන්න කියන වචනය වාක්‍ය ඉස්සරහින් වෙන පාටකින් වරහන් ඇතුලේ මෙන්න මේක ලියන්න. බල දන අන්න කියලා ලියන්න. බල දන අන්න. එච්චරයි ලියන්න ඕන. බලන්න කිව්වට කොන්නේ. බල දන අන්න කියලා ලියන වරහන් ඇතුලේ. හැදිලා තියෙන්නේ එහෙමයි. බල දන අන්න කියලා ලියන්න. හරිනේ? ඊළඟට අන්නේ අන්නේ හැවිල්ලේ කුකුළු හැවිල්ල රයිපිය දෙන්න කොන් රචනා කරන කුකුළු හැවිල්ල ඔකට මතක් වෙන්නේ මම ඔකට කලින් දවසක් මතක් කරලා තියෙන මේක මේකෙන් මම හිතන්නේ රූපවාහිනී ටෙලිනාට්‍ය ගීතකුත් රචනා කරලා තියෙන මම දැක්ක පහුගිය දවස්වල රූපවාහිනී නබද්දී හැවිල්ලෙන් ආපු ගීතයක් කවුරුහරි මතක් කරන්නේ මොකද්ද මේ හැවිල්ලේ ගීතේ මේ දවස්වල මට ටීවී නාලිකාව මතක නැහැ ඒකේ ටෙලිග්‍රෑම් එකක් නිර්මාණය කරලා තියෙනවා මේ ගීතයත් එක්ක යන එක. මේ ගීතයෙන් පටන් ගන්න එක. හොඳ නටුමක් ඉදිරිපත් කරනවා තාත්තයි දුවයි මට මතක විදියට. ඒකෙන් උපුටාගත් උද්දුතයක් ඊළඟට මම මේ දෙන්න හදන්නේ. මම රේපියෝ දෙනකෝ රචනා කරපු මේ හැවිල්ල කියන පද්‍යපන්තිය ගත්තාම ටිකක් දිග පද්‍යපන්තියක් කීපයක් මම මතක් කරන්නම්. ඔයගොල්ලෝ මතක් වෙන්නත් ඕන මේවා සාහිත්‍ය අපි ඉගෙන ගන්න එපායි. දුද නොද බිඳ බල තෙද කඳ කද දෙව්රද සාමිනේ මගි කුකුලා නැසූ එකා දදේ ඔබේ පාලු යකා මට දදේ ඔබේ පාලු යකා තව එක බුද දිනක් තකා ඉන්නට ඉඩ නොදී මකා බලා එල්ල හෙළුව හෙල්ල මුලම බෙල්ල මරු දැනේ මට උණු මේ විපත අනේ මට උණු මේ විපත අනේ බලන්න නා සාමිනේ අනේ ක්‍රියා කරන ඔයගොල්ලෝ උදාහරණයක් ඉදිරියට දෙන්න මට උණු මේ විපත අනේ අන්න කියන එක ලියාගන්නේ මට උණු මේ විපත අනේ මට උණු මේ විපත අනේ බලන්නේ බලන්න නෙමෙයි බලන්නේ බලන්නේ නයන්න බලන්නේ තනි අකුරක් තනි වචනයක් නා ඊළඟට සාමිනේ මට උණු මේ විපත අනේ බලන්නේ නා සාමිනේ මට උණු මේ විපත අනේ බලන්නේ බලන්නේ අර ඉස්සෙල්ලා වගේ වචන වාක්‍ය ඉස්සරහ වගේම මේ වැකි ඉස්සරහිනුත් වරහන් ඇතුලේ වෙන පාටකින් නම් වඩාත් හොඳයි ලියා ගන්න බල දන අන්නේ
ඒ වගේම දුන්නු වැකියේ බලන්නේ කියන වචනේ යටින් ඉරක් ඇඳලා තියන්න. බලන්නේ කියන වචනේ යටින් ඉරක් ඇඳලා තියන්න. බලන්නේ කියන වචනේ යටින් ඉරක් ඇඳලා තියන්න. හරි. ඉක්මන් කරමු ඊළඟ උදාහරණය. අව් කියන විධික්‍රියා ප්‍රත්‍ය දැන් අන්න කියන විධික්‍රියා ප්‍රත්‍ය ගත්තා. අපි ඊළඟට ගත්තා අන්නේ කියන විධික්‍රියා ප්‍රත්‍ය. දැන් අපි ගන්නවා අව් කියන විධික්‍රියා ප්‍රත්‍ය. අව් කියන විධික්‍රියා ප්‍රත්‍ය. හරි. පස්සේ බලමු. වෙලාව ඉතාම ඉක්මනින් ගිහිල්ලා තියෙන්නේ. හරිද? හරි. බලන්න මේ අව් කියන එක. අව් කියන්නේ විධික්‍රියා ප්‍රත්‍යක්. උතන විධික්‍රියා ප්‍රත්‍ය දැන් අපිට පේනවා 8ක් තියෙනවා. 8ෙන් දැන් අපි දෙකක් අවසන් කරලා තියෙනවා. අපි තුන්වෙනි විධික්‍රියා ප්‍රත්‍ය යන්නේ. ඒකට උදාහරණයක් ලියා ගන්න මෙහෙම. ගනු අවස sorry. කියන්නේ පා අව් කියන එකට ලියා ගන්නවා. බලව් අනුරපුර පොළොන්නරු පෙදෙස 9 වසරේදී හෝ 8 වසරේදී ඔයගොල්ලෝ පාඩම් කරා මේ කවිය. විද්‍යාධික මහින්දීම රචනා කළ තියෙන කවියකින් උද්දෘතයක් මේ ගත්තේ. බලව් අනුරපුර පොළොන්නරු පෙදෙස. බලව් අනුරපුර පොළොන්නරු පෙදෙස. බලව් අනුරපුර පොළොන්නරු පෙදෙස. බලව් අනුරපුර පොළොන්නරු පෙදෙස යටින් ඉරක් ඇඳ ගන්න. බලව් කියන වචනේ යටින් බලව් කියන වචනේ යටින් ඉරක් ඇඳලා ඉස්සරහින් බලදන වරහන් ඇතුලේ බලදන අව් කියන ප්‍රත්‍ය වරහන් ඇතුලේ ලියලා තියන්න. ඒතකොට අපි දන්නවා වෙන පාටකින් ලියුවහම මේක තමයි මෙහෙම තමයි හදලා තියෙන්නේ. හරිද? අපි යනවා ඉක්මනට හතරවෙනි එක තමයි උයන්. උයන්න කියලා කියන්නේ මෙතන ස්වරයක් නෙවෙයි. ඒ කියන්නේ ස්වරයක් විතර සලකන වේදුමක් නෙවෙයි. මේක ප්‍රත්‍යක්. මේක විධික්‍රියා ප්‍රත්‍යක්. ඕ කියලා කියන්නේ මෙතන ස්වරයක් නෙවෙයි. අපි ස්වරයක් විතර හඳුනාගන්නේ අක්ෂරමාලාවේදී. මෙතනදී අපි හඳුනාගන්නේ ප්‍රත්‍යක් විතර. අපිට මේ ප්‍රත්‍ය සාමාන්‍යයෙන් අකුරකින් නැත්නම් දෙකකින් නැත්නම් තුනකින් හැදලා තියෙන පුළුවන්. මෙතන එක අකුරකින් හැදලා තියෙන ප්‍රත්‍යක්. කියන්නේ පද අණුවක්. පදයන් නිර්මාණයට භාවිත කරන කොටසක්. එතකොට උයන්නෙන් අපි ගත්තොත් එහෙම ගනු අවසර ලියා ගන්න. ගනු අවසර මම මේ සැලනි සංදේශ කවියකින් පදයක් ගත්තේ. ගනු අවසර එ නිරිඳු. ගනු අවසර එ නිරිඳු සිරිපතුල් වැඳ. ගනු අවසර එ නිරිඳු සිරිපතුල් වැඳ. ඒ නිරිඳු ගනු අවසර ඒ නිරිඳු සිරිපතුල් වැඳ. 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 ඉරක් ඇඳ ගන්න ගනු කියන වචනේ යටින්. ගනු වරහන් ඇතුලේ වැකේ ඉස්සරහින් ඔය ගනු කියන වචනේ හැදිලා තියෙන ගන් කියන ධාතු ප්‍රකෘතියට ඌ කියන ප්‍රත්‍යක තුලා ගන් දන ඌ ගනු. දැන් උයන් එකතු වෙන්නේ නැහැ බල කියන එක. දැන් හල් අකුරකින් අවසන් වෙන දැන් ඔයගොල්ලෝ තේරෙනවා මේ කියන එක. හල් අකුරකින් අවසන් වෙන ධාතු ප්‍රකෘතියක් අකට තමයි සාමාන්‍යයෙන් උයන් එකතු වෙන්නේ. ඒක මේ උදාහරණය ඒක හොඳට පේනවා ගන් දන ඌ ගනු. අපි යන එක් පංකල් ඊළඟ එකට මේ ඊළඟ එක තමයි ගයන්න. ගයන්න. ලියා ගන්න මෙන්න මේ කවි පදය. කියග 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 කියනු යයනු ගයනු කියග මගිය එනු කොයි සිට. කියග මගිය එනු කොයි සිට. මේක ගත්තේ සත්තුබත ජාතික පදනම් කොට කියන රචනා කරලා තියෙන කාවිශේකරේ සත්තුබත ජාතික පදනම් කරා. කියග මගිය එනු කොයි සිට. ඉරක් ඇඳ ගන්න කියග කියන වචනේ යටින්
ඔතන කියග කියන වචනේ හැදලා තියෙන වරහන් ඇතුළේ ලියා ගන්න. කිය කියන ධාතු ප්‍රකෘතියට ග කියන ප්‍රත්‍යය එකතු කරලා තමයි කිය කියන වචනේ හැදෙන්නේ. වරහන් ඇතුළේ ලියා ගන්න හරි. කියග මගිය එනු කොයි සිට මගිය කියන්න කොහේ ඉඳලා දෙන්නේ කියන්න. කියග කියන එකේ අර්ථය තමයි කියන්නේ. මෙන්න මේව නම් පුතේ නිතර දෙවෙනි විභාග වලට එනවා. ඒක දැන් මේ වගේ එකක් ආවම අපි හඳුනා ගන්න බෑ කිසිසේත්. මොකද කියග කියන එකේ කියග කියන වචනේ අසම්භාව්‍ය ක්‍රියාව යොදන්නත් පුළුවන්. අසම්භාව්‍ය කියේත් අපි අසංග භාවයට නම් මම කියන උදාහරණයක් විදිහට කියග කියන එක අසම්භාව්‍ය යොදන්නත් පුළුවන්. අසම්භාව්‍යදී කියග කියලා යොදන්න පුළුවන්. ඒතර අපි ඒක හඳුනාගන්නේ කොහොමද? හඳුනාගන්නේ වාක්‍යයේම සමස්තාර්ථයෙන්. හරි. අපි මම කරන ඊළඟට යන් ඊළඟට අල්නායන්. අල්නායන ප්‍රත්‍යක් අල්නායන්න ලියා ගන්න මෙන්න මේ උදාහරණය. අන්න බලන් සඳ අන්න බලන් ඉදිකඩ ළඟ කියලා ලියා ගන්න. ඒතර ටික ලියන්න ඕනේ නැහැ. අන්න බලන් ඉදිකඩ ළඟ කොක්කුර යන වගේ ඇවිත් කුංචිය නුඹේනකන් පාර බලන්නේ හිංස්තරේ ගිහින් උන්ට එකතුව යන්නේ. තවත් උදාහරණයක් අන්න බලන් ඉදිකඩ ළඟ. ඕන්න අන්න බලන් සුදු මහත්තුරුන් එම ගන්නත් පුළුවන්. අද උදාහරණය හරි ඉරක් ඇද ගන්න මේ බලන් කියන වචනයට වාක්‍ය අවසානයේ උද්ෘතයේ අවසානයේ වරහන් ඇතුලේ බලදන අන් කියන එක ලියන්න. ඒතර බලදන බල කියන කෙනේ ධාතු ප්‍රකෘතිය අන් කියලා කියන්නේ ප්‍රත්‍යය. හරිද? හරි. ඊළඟට අපි යනවා නුයන්න. නුයන්න. මේකට නම් සාහිත්‍ය උද්ෘතයක් ටිකක් මතක් වෙන්නේ නෑ මට මේ වෙලාවට. නමුත් වාක්‍යයක් අපි වාක්‍ය ලියා ගන්න ඕනේ සලියා ගමු. සතුරු කඳවුරු සතුරු කඳවුරු සතුරු කඳවුරු වට කර පහර දෙනු. සතුරු කඳවුරු වට කර පහර දෙනු. වරහන් ඇතුලේ දේ කියන ධාතු ප්‍රකෘතිය සහ නෝ කියන විධික්‍රියා ප්‍රත්‍යය යනවා. සතුරු කඳවුරු වට කර පහර දෙනු. සතුරු කඳවුරු වට කර පහර දෙනු. හරි. අපි අවසාන එකට යන්න හදන්නේ ව විධික්‍රියා ප්‍රත්‍යය ව. ඒක ලේසි. සැලෙනි කවියක් ගන්නම් මම. කරව පියාසර සකි කොන්ත ගම් තොටින්. කොන්ත ගම් තොටින්. කරව පියාසර සකි කොන්ත ගම් තොටින්. කරව පියාසර සකි කොන්ත ගම් තොටින්. කරව පියාසර සකි කොන්ත ගම් තොටින්. ඉරක් ඇඳ ගන්න කරව කියන වචනයට කරව. ඒ වගේම වාක්‍යයක කර දන ව කියන පදාන දෙක ලියන්න. අපි මේ කොටසින් මේක අවසන් කරනවා අපි. මම හිතනවා ලියාගෙන වැරදි කියලා. එසේම භාෂා විවහාරයේත් මේ වගේම පන් ප්‍රත්‍යක දීමෙන්ද විධික්‍රියාපද නිර්මාණය වෙනවා. ඔය කිව්ව ප්‍රත්‍ය වලට අමතරව පන් කියන ප්‍රත්‍යක එකතු කරලා විධික්‍රියාපද නිර්මාණය කරන බවක් අපි දක්නට ලැබෙනවා. උදාහරණයක් විදිහට නුඹ නටපන් කෙල්ලේ හැඩ වැඩ දාලා කියන එකේ නට දන පන්. ඉතින් ඉස්සරහින් ලියා ගන්න වරහන් ඇතුලේ නට දන පන්. නට කියලා කියන්නේ ධාතු ප්‍රකෘතිය. පන් කියලා කියන්නේ විධික්‍රියා ප්‍රත්‍යය. නුඹ නටපන් කෙල්ලේ හැඩ වැඩ දාලා. නටපන් කියන එකේ නට කියන්නේ ධාතු ප්‍රකෘතිය. පන් කියලා කියන්නේ විධික්‍රියා ප්‍රත්‍යය. ඔතන ඉඳ තියලා තියෙන වාක්‍ය දෙකක් ඔයගොල්ලන්ට ලියන්න. ඒ තමයි මේවැනි උද්දෘත දෙකක් ඔයගොල්ලෝ ලියන්න ඕන.
උදාහරණයක් විදිහට වැළගත්තොත් මේ බලන්නකෝ මම උදාහරණ එකක් කියන්නම්. ජනකාව එන උදාහරණයක් මම ගන්නම්. ඉනේ බලාපන් ඉනවට අනේ වගේ උද්ෘතයක් අරගෙන උතන දෙකක් ලියුණා හරි. ඒ වගේම ධාතු ප්‍රකෘතිය සමග කෘදාන්ත ප්‍රත්‍යය එකතු කරලා ඊට පස්සේ මැනවි ඒකී යහපති වගේ ගෞරවාර්ථ දනවන ශ්‍රවණය කරන පදයක් කිරීමෙන්ද විධික්‍රියාපද නිර්මාණය කරනවා. වඩිනු මැනවි මහ වෙලමැද විරලාන වඩිනු මැනවි මහ වෙලමැද විරලාන වඩිනු මැනවි වඩිනු කියලා කියන්නේ කෘදාන්ත ධාතු ප්‍රකෘතියට නෝ ප්‍රත්‍ය එකතු වෙලා කෘදාන්ත ප්‍රත්‍ය එකතු වෙලා නිර්මාණ වචනයක්. ඒකට මැනවි ඒකී යහපති කියන ගෞරවාර්ථ සූචක ප්‍රත්‍ය එකතු කරලා තමයි මේ විධික්‍රියාපද නිර්මාණය කරන වඩිනු මැනවි මහ වෙලමැද විරලාන මේක උද්ෘති මේ උද්ෘතය ගත්තෙත් සැලලීනි සංදේශයෙන් මේ උද්ෘතයත් සැලලීනි සංදේශයෙන් තමයි ගත්තේ. මේ තව එකක් ඔයගොල්ලෝ ලියලා තියලා තව එකක් ඔයගොල්ලෝ හොයන්න මම එකක් තව දෙන්නම් ඔයගොල්ලෝ ඒක ලියන්න. මා මල පසු මා මල පසු මෙතෙන්ට ලියන්නේ මා මල පසු සොහොන් කොතේ දුක් ගීයක් මා මල පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි මා මල පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි. තව උද්ෘතයක් වලට උඩලා ගන්න පුළුවන්. ගාන ඊළඟ මෙතනින් අපි අවසන් කරන්න ඕන. විධික්‍රියාපද යටින් පමණක් ඉරක් අඳින විධික්‍රියාපද. විධික්‍රියාපද. මම කීපයක් විතරක් දැන් මේ වෙලාව හතරක් පහක් විතර සාකච්ඡා කරනවා. ඊට ඔයගොල්ලෝ බලන්න. බලමහා මුහුද එම සඳ උතුරින් පෙනෙන ඔයගොල්ලෝ ක්ලාස් එකේ පාඩම් කරන්න ඕන කවියක පදයක් මේ තින්නේ සැලෙන සංදේශයෙන් ගත්ත වලඳින අදහස් ඉන්මෙන් සුර ගංගා අංගන නලබල සසල දල රළ පෙළ නුඹ නැගින වෙරළස ගැවසි මුතුසක් පබළු බබලන බලමහා මුහුද එම සඳ උතුරින් පෙනෙන සැලෙන සංදේශය ඔයගොල්ලෝ 11 වෙනි පාඩම් කරන්න ඕන කවියක පදයක් මේ තියෙන්නේ. මේකේ අපි දන්න විධික්‍රියාපදේ තමයි බල කියන ක්‍රියාපදේ බල කියන ක්‍රියාපදේ බල මහමුදෙම සමුතුරින් පෙරෙන අසදෙන් ත යන මග සලකුණු මෙතෙන් සිටේ සැලෙන් සංදේශය පුටාගත් එකක්. අස කියලා කියන්නේ විධික්‍රියාවක්. මේ සටහනේ අඩුවක් තියෙන හදාගන්න මට එක මේ කලින් කියන්න බැරි වුණා. මෙන්න මෙතන මේ 6 වෙනි පිටුවේ අග ඉඳ තියෙන චුට්ටක් එතන මෙන්න මෙහෙම ලියා ගන්න. එතන ලියා ගන්න මෙහෙම. 6 වෙනි පිටුවේ අග තියෙන තැන මෙන්න මෙහෙම ලියා ගන්න. තරු ලකුණක් දාලා ලියන්න. ඇතැම් විට ධාතු ප්‍රකෘතියම ඍජුව ධාතු ප්‍රකෘතිය ඍජුව කෙලින්ම කියන අදහස විධික්‍රියා ලෙස යෙදෙනු දැකිය හැකිය. ධාතු ප්‍රකෘතියම ඍජුව විධික්‍රියා ලෙස යෙදෙනු දැකිය හැකිය. විධික්‍රියාවක ධාතු ප්‍රකෘතිය ඍජුව යෙදෙනවා. දැන් මේ අපි දක්න ලැබෙන අවස්ථා ටික කියමු. හරි අපි අවසන් කරන්න ඕන මෙතනින් මම කරලා ඒක නිසා වැකි පහක් විතරක් මම උද්දුත පහක් විතරක් ගන්නවා. අප අසදෙන් ත යන මග සලකුණු මෙතන සිට කියලා ගන්නේ ත අස කියන එක තමයි විධික්‍රියාව. සැලකර
තා ගිය සැල කර තා ගිය කටයුතු එතැක් සැල කර තා ගිය කටයුතු සිට එකත් පස මේකේ විධික්‍රියාව කියන කවුරු හරි කර කියන එක කර සැල කර කියන එක තමයි විධික්‍රියාව සැල කරන්න තුනයි හතරවෙනි එක මදක් කිවසව කොල්ල මාගේ වචනය ආසව මදක් කිවසව කොල්ල මාගේ වචනය ආසව සැලලින සංදේශනයේ මේක මන මේ නාට්‍යයෙන් උටාගත් එකක් මදක් කිවසව කොල්ල මාගේ වචනය ආසව මේ කියන්නේ වැදි රජා මනමේ කුමාරයාට මදක් කිවසව කොල්ල මාගේ වචනය ආසව විධික්‍රියාව ඉවසව ඉවසව ඒ වගේම අසව ආසව විධික්‍රියා දෙකක් තියෙනවා අවසානයක මම කතා කරන ගුරු බැවුලේ යවාවුලේ නොවේ කිසි විධික්‍රියාව යව කියන එක තමයි විධික්‍රියාව ඒ අනුව ඔයගොල්ලෝ ඉතුරු ටික කරන්න අපි ඊළඟ දවසේ ඉතුරු ටික ඒකේ සාකච්ඡා කරමු මේ මෙතෙන්ට වෙනකන් දැන් අපි මෙන්න මේ අසම්භාවිකය දැන් වෙනකම්ම කරන්න මෙතෙන්ට වෙනකන් කරලා විධික්‍රියා ටික කරලා හොඳට පේන්න highlight වෙන්නම ලකුණු කරන්න මේ කරලා ඉවරලා ඔයගොල්ලෝ මගේ WhatsApp නම්බරේ බොහෝ අය දන්නව නොදන්න අයට විතරක් මම කියන්නම් දන්න අය එච්චර සැලකිට ගන්න එපා හරිද 0.77යි 90යි 630යි 75 මගේ WhatsApp නම්බර එක අභ්‍යාස කරලා අනිවාර්යෙන්ම එවන්න ඔබගේ නමත් එක්ක එවන්න ඊට පස්සේ මම ඔබගේ නම අනිවාර්යෙන්ම සේව් කරනවා ඒකට ඊළඟ දවසේ මට සේව් ලිස්ට් එක ගත්තාම කරපු අය සහ නොකරපු අය බලා ගන්න පුළුවන් හැම කෙනෙක්ම අභ්‍යාස කරන්න ඕන කරලා WhatsApp කරන්න මගේ නිබන්ධනයේ ඇති මේ නම්බර එක 0.77 තමයි WhatsApp අංකය අසම්භාවික ක්‍රියා දක්වා තියෙන සෑම අභ්‍යාසයක්ම කරලා ඊළඟ දවසේ යොමු කරන්න. අපි ඒ වගේම සාහිත්‍ය හරි මට මොනවා හරි ගැටලු තියෙනවා ඉදිරිපත් කරන්න ඕගොල්ලෝ. මේ වෙද්දී මොනවා හරි දැක්ක තියෙන ගැටලු තියෙනවා ඉදිරිපත් කරන්න. ඒ වගේම තව ඕගොල්ලෝ නිබන්ධනයක් ලබා දෙන්නට අවශ්‍යයි ලබන සතිය වෙද්දී. වාක්‍ය රීති නිබන්ධනය වාක්‍ය රීති සම්බන්ධ නිබන්ධනයක්. වාක්‍ය රීති අපි කතා කරන්න ඕන සංදි වලට పూర్වේ ටිකක් හරි ඒක මුළු අවුරුද්දම සාකච්ඡා කරගෙන යන නිබන්ධන නිසා මම අවුරුදු දෙකෙම සාකච්ඡා කරන නිසා ඒ සතිය හොයි ඊළඟ වෙනකොට අපි ලැබෙන සලස්සන්න වාතාවරණය මොන වේද දන්නේ නැති නිසා තවම උත්සාහ කරන්න හැමෝට ඇවිල්ලා ගන්න කියන තත්ත්වෙට එන්න බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා අපි ඉස්සරහදී දැනට ඔයගොල්ලෝ බලන්න මේ ඊට කලින් කියන මොනවා ගැටලු තියෙනවා කියනකො ක්‍රියාපද සම්බන්ධයෙන් ඕ වෙනත් මොනවා හරි ඒ වගේම මේ නිබන්ධනය නෑනේ සාහිත්‍ය පන්තිර අදාළ රසාස්වාද පන්තිර අදාළ එක නිබන්ධනයක් ඔයගොල්ලන්ට ඉවල ඇති අද හෙට හෝ අනිද්දා ඔයාලට තව දවසක් දෙකකින් තව නිබන්ධන දෙකක් ඔයගොල්ලන්ට ලැබෙනවා. ඒ නිබන්ධන දෙකක් දීලා තමයි මම පන්තිය පටන් ගන්නෙ. මෙන්න මෙහෙම තමයි දැන් ඉස්සරහදී පන්තිය ඔයගොල්ලෝ කරන් යන්න බලාපොරොත්තු වෙන්නේ. මුල ඉඳලායි අග ඉඳලායි පටන් ගන්න. ඒ කියන්නේ අවසාන පාඩමේ 10 වසරට දාලා අවසාන පාඩමේ පාඩමයි අපිට ඊළඟට තියෙන්නේ දැන් අපි සම්පූර්ණ සාකච්ඡා කරලා අවසන් කරේ නැතත් සුභාෂිතේ කොටස කතා කරන්න ඕනේ දැන් ඔයගොල්ලන්ට කුස ජාතික රදාල නිබන්ධනයක් ලැබිලා ඇති ඔයගොල්ලෝ WhatsApp කරලා ඇත්තේ අවශ්‍යයි පින් කරගන්න. ඒකේ සම්පූර්ණ විස්තර තියෙන ප්‍රශ්න වලට පිළිතුරු සාරාංශයකුත් එක්ක ඇත්තේ. ඒකේ තියෙන අභ්‍යාස ඔයගොල්ලෝ හැකි පමණ කරන්න තනියම. ඔයගොල්ලෝ දන්නවා අපේ පන්තියේ ඉන්න අය දන්නවා කොහොමද අභ්‍යාස කරන්න කියලා. ඔයගොල්ලෝගේ යාළුවන්ටත් ඒවා යොමු කරන්න ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. ඒකට ඕනෙකට ගැටලුවක් නැහැ. ඒ වගේම මේ සුභාෂිතේ නිබන්ධනය සහ
අලුත කෙනා මනාලිය කියන නිබන්ධනේ පාඩමට දාලා නිබන්ධන දෙක දවසකින් දෙකේ ඔයගොල්ලන්ට ලැබෙනවා. ඒ දෙක දීලි ඉවරලා ඊළඟට මම දැනුම් දෙන්නම් කවද්ද අපි සාහිත්‍ය පන්ති කරන්න කියලා. මේ සතියේ සාහිත්‍ය පන්ති දවසක් කරනවා. ඒ දවස මම ඊට ඕනි දෙනකොට දැනුම් දෙන්න. හරිද? ඊළඟට මේ ඒ වගේම ඔයගොල්ලන්ට දුන්න ওই සාහිත්‍ය රසස්වාදේ කරන අයින් අහන්නේ කුස ජාතකයට දාලා දීලා තියෙන නිබන්ධනේ මොනවා හරි ගැටලු තියෙනම් දැන් මේ වෙලාවේ කිව්වක් කම නැතර මට ඒක දන්නත් පුළුවන්. සාකච්ඡා කරනවා. වරක් අපි සාකච්ඡා කිරීමුත් කළා. උගල මම හිතන්නේ ගොඩාක් පහසු වෙන්නට ඇති මේ නිබන්ධනේ ගත්තාම වැටික් කරගෙන යන්න. හරි. එහෙනම් අපි ප්‍රශ්න ගැටලු නැත්නම් අපි යමු ඉක්මන් කරලා පාඩමට. අපි මේ පාඩමේ ගිය සතියේ මුල් හැඳින්වීම කරේ නැහැ මම ඒක පහුවකට කරමු කියලා. ඔයගොල්ලෝ ගෙදර ඉන්න කාල සීමාව තුළ මෙන්න මේ හැඳින්වීම පාඩම් කරගන්න කියලා කිව්වා. ලෙනඩ් වුල් මාතා රචනා කරලා තියෙන මේක බැද්දේගම කතාසාරය අපි හිටියේ ගිය සතියේ බැද්දේගම කතාවේ සාරය නම් අතිශය වැදගත් චරිත ටික අනිවාර්යෙන් මතක තියෙන්න ඕන කතාව රස විඳින්න රස විඳීම සඳහා චරිත ටික අනිවාර්යෙන් මතක තියෙන්න ඕන. දැන් ඇත්තටම අද සමහර අයට විදුලියේ ප්‍රශ්නකුත් තිබ්බා. නේද? සමහර විදුලියේ ප්‍රශ්න තිබුණා, සමහර ගංගෝතර ප්‍රශ්න තිබුණා. පන්තිත් එක්ක සම්බන්ධයෙන් ගැටලු ගොඩාක් අයට තිබ්බා. ඉතින් එහෙම තිබුණත් වැඩි පිරිසක් සහභාගී වෙන නිසා පන්ති කරගෙන යන නිසාම අපි පන්ති කරගෙන යනවා. ඔයගොල්ලෝගේ වීඩියෝ දෙක නම් මම හිතන්නේ දැන්ට වෙබ් පිටුවට එකතු කරලා තියෙන්නේ. පහුගිය පාඩම් දෙකේම සවුගොල්ලට ගැටලුවක් නෑ. නිපන්ති ළඟ ඇත්තට ඔක්කොම එකතු කරන්න බැරි වුණා. කොහොම නමුත් අපි ඉක්මනින් ඒ නිබන්ධන ඒ වීඩියෝ තා නිබන්ධන කට්ටලෙත් මෙහෙම කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට නිබන්ධන කට්ටලය මේ වෙනකන් අපි අදාළ නිබන්ධන කට්ටලය අර මේ වන්න බැරි අයට මම වෙබ් පිටුවත් එකතු කරලා ඇති මට මතක විදියට ඒක අරගෙන බලන්න පුළුවන්. ඊළාට මේ බැද්දේගම සම්බන්ධයෙන් නවකතාවේ සාරය අපි කියතේ සාකච්ඡා කර කොටසට දාලා ගත්තොත් තාපු පොඩි මතක් කිරීමක් කරගත්තොත් චරිත ටික එහෙම අපි කතා කරමින් ඉන්නේ මේ ලෙනඩ් වුල්ෆ් මහතා රචනා කරපු The Village in the Jungle කියන කෘතිය අනුවාදනයක් තියෙනවා බැද්දේගම කියලා. ඒක රචනා කරලා තිබුණේ එපි ගුණරත්න කියන නිර්මාණකරුවා. එතකොට මේ බැද්දේගම කියන නිර්මාණය ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට නගරයේ ඇතුළු 5ක් පමණ ඇතුළකට වෙන්නේ නැත්නම් දුරින් පිහිටි ගෙවල් 10ක් විතර තියෙන ගමක් පිළිබඳව තමයි මේ බැද්දේගම කතාවට පදනම් වෙන්නේ. විශේෂයෙන් බැද්දේගම කියලා කියන්නේ ඒක හේතුවක් තමයි සම්පූර්ණ වනයෙන් වට වෙලා තියෙන එක. ඒ වගේම මේ කතාව කියනකොට ඔයගොල්ලෝ තේරෙනවා බැද්දේගම කියන තව හේතුවක් තියෙනවා අපේ අර්ථයෙන් ගත්තාම බැද්දේගමක සිදුව නැත්නම් බැද්දක නැත්නම් වනයේක සිදුවන සිදුවීම් සමුදායක් තමයි මේ කතාව තුළ අපි දක්වන්න ලැබෙන්නේ. ඒ කියලා කියන්නේ මේ සભ્યත්වය හොයමින් යන. එහෙම නැත්නම් අපි කියනවා මේ සංස්කෘතිය ගොඩනගමින් යන පිරිසක් තමයි මේක ඉඳලා තියෙන්නේ. ඒවත සංස්කෘතියක් මත යැපුණු එහෙම නැත්නම් උන්ට විශේෂ සංස්කෘතියක් මත යැපුණු එහෙම නැත්නම් අර අපි කියනවා සමාජ පරිණාමණය වෙච්ච පිරිසක් පිළිබඳව නෙමෙයි සාකච්ඡා කරන්නේ. බැද්දේගමක සිදුවෙන සමාජයක් පිළිබඳව මේක සාකච්ඡා කරන්නේ. එතකොට බැද්දේගම නවකතාව අපි දන්නවා මේ ඒ.පි. ගුණරත්න මහතා අනුවර්තනය කළ තියෙන නවකතාව අපිට අදාළ පාඩම තමයි 9 වෙනි පාඩම 9 වෙනි පරිච්ඡේදය. බැද්දේගම කෘතියේ 9 වෙනි පරිච්ඡේදය තමයි අපිට එකතු කරලා තියෙන්නේ. බැද්දේගම කෘතියේ 9 වෙනි පරිච්ඡේදය තමයි අපිට මේ අදාළ කරලා තියෙන්නේ. අපි පාඩමට ඇතුළත් කරලා තියෙන්නේ. එතකොට මේ 9 වෙනි පාඩම අදාළ මේ 9 වෙනි පරිච්ඡේදයට අදාළ මේ කොටස ඔයගොල්ලෝගේ 4 වෙනි පාඩම විදිහට එකතු කරලා තියෙන කොටස අපි හරියට අඳුර ගන්න නම් බැද්දේගම අවශ්‍යයෙන් කියවලා තියෙන්න ඕන. බැද්දේගම නවකතාව කියවන්න ඕන. ඉතින් බැද්දේගම නවකතාව කියවන බැරි අයට අවම තැනක ඉඳගෙන අපි මේක පටන් ගන්නවා නම් හොඳම උපරිම තැනක් නෙමෙයි මේක අවම තැනක්. බැද්දේගමට අදාළ කතා සාරාංශයක් මේකේ තියෙනවා. ඒ කතා සාරාංශ අපි සාකච්ඡා කරමින් හිටියා ගිය සතියේ. ඒතර මේ බැද්දේගම කියන ජනතාව ඔවුන් ජීවත් වුණේ අර්ධ ශුෂ්ක කලාපයක වර්ෂයේ වැඩි කාලයක් වර්ෂා ජලයෙන් මේ දැඩි ලෙස මේ රස්නෙන් ජීවත් වෙන සිදුවෙච්ච ප්‍රදේශයක්. ඊටාම කලාතුරකින් වැස්සක් ලැබෙන්නේ ඊටාම අඩු කාලයක් පාරාසයක් තුල ගොඩ ගොවිතැන, මඩ ගොවිතැන නැත්නම් හේන් ගොවිතැන
මඩ ගොවි තන වලින් ජීවිකාව කරගෙන ගිය පිරිසක් තමයි මෙහි දක්නු ලැබුණේ. ඒක වගේම මතක තියාගන්න මේකේ මේ බැද්දේගම වට කරගෙන විශාල වනාන්තරයක් තිබුණා. ඒ වනාන්තරයේ ඇතුලේ ජීවත් වෙච්ච පවුල් 10ක වගතුක තමයි මේකේ තියෙනවා කියලා අපි සාකච්ඡා කරේ ගිය සතියේ. ඒ විතරක් නෙවෙයි මේ නිර්මාණය අපි දැනගත්ත මේකේ චරිත බොහෝ හමු වුණා. එහි විවාහ සම්බන්ධතා පිළිබඳ ගැටලු සහගත වුණ අපේ සමාජයත් එක්ක සංසන්දනාත්මක ගත්තාම සමහර දේවල් තවදුරටත් අපේ සමාජයේ දක්න ලැබෙන දේවල් බවටත් අපි හඳුනාගත්තා. විශේෂයෙන්ම ආරච්චිරාල නැත්තම් පුංචි ආරච්චි එහෙම නැත්තම් බබේහාමි ගමේ ප්‍රධානිය බවට පත් වෙලා හිටියේ. ඒ වගේම අර කොටකොඩ ගමෙන් ආවාහ කරගෙන ආපු නැන්චෝහාමි හිටියා ප්‍රධාන පවුලක් විදිහට. ඒ පවුලේ තවත් සමාජිකයෙක් හිටියා බබුන් නැත්තම් බබුන් අප්පු කියලා කෙනෙක්. ඒතකොට නැන්චෝහාමිගේ සහෝදරය. ඒතකොට මේක පවුලක් කියන ප්‍රධාන ගමේ ප්‍රධානතම පවුල තමයි ඔය ආරච්චිරාල නැන්චෝහාමි බබුන් අප්පු නැත්තම් බබුන් කියන තුන්දෙනාගේ සමන්විත පවුල බවට පත් වෙලා තිබුණේ. ඒතර මේ පවුලේම නැන්චෝහාමිගේ සහෝදරය තමයි අපි හඳුනාගත්ත බබුන් කියන කෙනා. එතකොට ඒ වගේම මේ බබුන් අප්පු ජීවත් වුණේ අර තමන්ගේ සහෝදරියගේ ගෙදර. ඒ වගේම මේ ඒ බබුන් අප්පු ජීවත් වෙච්ච නැත්නම් අපි කියනවා මේ ආරච්චිරාලගේ නිවසේට අල්ලපු නිවසේ අල්ලපු ඉඩමේ ජීවත් වුණේ සිලිඳුගේ පවුල උදවිය. සිලිඳුගේ පවුලේ උදවිය සහ ආරච්චිරාලගේ පවුලේ උදවිය අතර තියෙන සම්බන්ධතාවය ගත්තොත් පළවෙනි සම්බන්ධතාවය තියෙන්නේ අපි හඳුනාගත්ත ගිය සතියේ පළමු සම්බන්ධතාවය තමයි සිලිඳු විවාහ වෙලා හිටියේ ආරච්චිරාලගේ සහෝදරියත් එක්ක. පුංචි ආරච්චිගේ සහෝදරියක් එක්ක තමයි සිලිඳු විවාහ වෙලා හිටියේ. එතකොට ළඟ ඥාති සම්බන්ධතාවයක් වුන් අතර ගොඩනැගෙනවා. ළඟ ඥාති සම්බන්ධයක් පළවෙනි වතාවට ගොඩනැගෙනවා. එතන මේ විවාහ වෙලා හිටියේ කාත් එක්කද? සිලිඳු විවාහ වෙලා හිටියේ ඩිංගිහාමිත් එක්ක. ඩිංගිහාමි කියලා කියන්නේ පුංචි ආරච්චිගේ සහෝදරිය. එතකොට ඩිංගිහාමි සිලිඳු විවාහයෙන් පස්සේ ඔවුන් දාව දරුවෝ දෙන්නෙක් උපදිනවා නිවුන් දරුවන් ලෙස. අපි ගාලා කතා කරා ගිය සතියේ මේ නිවුන් දරුවන් දෙදෙනාම දුවරු. එතකොට පුතෙක් නොවදා දුවෙකු බිහි කිරීම නිසා සිලිඳු හිටි දැඩි ලෙස ක්‍රෝධයෙන් සිත්තමනාපයෙන්. ඒතර ඒ පිට කරගත්ත තම බිරිඳ සමග නැත්තම් ඩිංගිහාමි සමග නේද? බණිමින් සැරවැර කරමින් පහර දෙමින් දැන් ලෙස තාඩින් රිපීටර් ලක්නවා. මේ බැද්දගමක ලක්ෂණ නිපුතා මේවා. ඒක මේ බැද්දගම කියලා කියන්නේ. එතකොට ඒකත් එක්ක ඇය දැන් වගේ නෙමෙයි පහසුකම් නැහැ. ඇත්තටම දරුවෙකු බිහි කරන්නේ මේ සමාජය තුල නිවසේහි තමයි දරුවෙකු බිහි වුණේ. ඒ සඳහා වින්නබු අම්මා කියලා කෙනෙක් ඒ කාලේ ඉන්නවා. වින්නබු අම්මා කියලා කෙනෙක්. දැන් නම් ආරෝග්‍ය ශාලාවේ හොස්පිටල් එකේ දරුවන් බිහි කරන්නේ බොහෝ වෙලාවට. නේද? විධිමත් ක්‍රමයේදී ගත්තාම. එතකොට අතීතයේ නම් අතීත සමාජයේ නම් දරුවන් වැදුවේ නිවසේහිමයි. ඒතර වින්නඹු අම්ම නැත්තම් දරුවන් වැඩිම සඳහා කියන්නේ මේ එහෙම හිටියා. එතකොට ඔයගොල්ලෝ මේක පොඩ්ඩක් දැනගෙන ඉන්නට ඕන. තිඹිරිගේ කියලා එකක් තිබ්බනේ. තිඹිරිගේ කියලා එකක් තිබුණා ඉස්සර ගෙවල් වල. ඉස්සර ගෙවල් වල පුතා තිඹිරිගේ කියලා එකක් තිබුණා. දැන් ඔයගොල්ලෝ 10 වසරේ නිසා මම කියන්නේ දැන් මේ දරුවන් බිහි කිරීම සහ මේකට අදාළ නිසා තිඹිරිගේ කියලා එකක් තිබුණා. තිඹිරිගේ කියලා කියන්නේ දරුවන් උපත් ලැබෙන ස්ථානයක් නේ තිඹිරිගේ. ඒතර තිඹිරිගේ කියලා කියන්නේ ගෙදරක විශාල ගෙදර ඉස්සර ගෙවල් වල දරුවෝ ඉන්න ගොඩාක් නේද? දැන් වගේ නෙවෙයි. ඉස්සර ගෙවල් වල දරුවෝ ගොඩාක් ඉන්නවා. ඉස්සර ගෙවල් වල. සාමාන්‍යයෙන් අවම 6-7ක් නම් ඉන්නව තමයි. එහෙම නැත්නම් 6-7ක් දරුවෝ නැත්නම් ඒ ගෙදර හම්බෙච්ච දරුවෝ එක්කෙනෙක් දෙන්නෙක් නෑ ඉන්නේ. ඉතින් අය 6-7ක්ම නැති වෙලා. මොකද පහසුකම් වල ගැටලුවක් තිබ්බා. ගෙදර නෙත් දරුවෝ වෙවෙන්නේ. දැන් වගේ ওই බෙහෙත් හේත් මුකුත් නැහැ. ඒක එහෙම සාමාන්‍ය දරුවන් බිහි කර ගෙවල් වල. එතකොට ඉස්සර අතීත පවුල් වල දරුවෝ ඉන්න බොහෝ බර ගාණක් ඉන්නවා. 10ක් 15ක් විතර ඉන්නවා. 10ක් 15ක් විතර ඉන්නවා. ඒක සාමාන්‍ය ස්වභාවයක්. දැන් වගේ නෙමෙයි. දැන් නම් එක්කෙනයි දෙන්නයි නේ. ඉස්සර එහෙම නැහැ. ඉතින් මේ මෙතනත් එහෙමයි ඒකෙත් අතීත දැන්ටත් මේ අපි සමාජ තියෙන
පොදු අර මැද්දේකම් වගේ නරක ගති ලක්ෂණයක් තමයි මේ ගැහැණු දරුවෙක ඉපදීම සාමාන්‍යයෙන් එච්චර ගෙදරක එහෙම ටිකක් අර පිළිගැනීමේ අඩුවක්. අම්මා තාත්තා නෙවෙයි. අර වටේ ඉන්න අයගේ පිළිගැනීමේ අඩුවක්. දැන් මෙතන ඒක අපි මේකේ දැන් අපේ සමාජෙ එහෙම තියෙන නමුත් අතීත සමාජෙ එහෙම නැහැ. දරුවෙක් බිහි කරාම අහන්නේ මේ දරුවෙක් බිහි කිරීම කෙලින්ම කියන්නේ කොහොමද කියන්නේ? චීත්තයක්ද සරමන්ද නැත්නම් අම්බායද එහෙම තමයි අහන්නේ. කෙලින් අහන්නේ. ඉතින් මේ සිනිඳු කියලා කියන්නේ තන්න එහෙම නූගත් සමාජයක නැත්නම් වනචාරී සමාජයක නොවැඩුණු සමාජයක ජීවත් වෙච්ච පුද්ගලයෙක්. ඔහු Tamanට පිරිමි දරුවෙකු බිහි කර නොදීම නිසා පිරිමි දරුවෙකු බිහි නොකිරීම නිසා ඩිංගි ආමිට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් බණිමින් සැරවර කරමින් පහර දෙමින් ගත කිරීම නිසා දින දෙකකට පස්සේ දරුවන් බිහි කරලා දින දෙකකට පස්සේ මිය යනවා. එනි මේ දින දෙකකට පස්සේ තමන්ගේ සහෝදරිය මිය යාමත් එක්ක දැඩි ලෙස වෛරයක් බැඳ ගන්න කවුද? කවුද මෙතනදී වෛර බැඳගන්නේ? පුංචි ආරච්චි. කියන්නේ බබේ හාමි. එහෙම නැත්නම් ආරච්චි රාළ. යා දැඩි ලෙස වෛර බැඳ ගන්න. තමන්ගේ සහෝදරියයි මේ මියන්. මේ අමනාප තරහමාරකම් දිගට පරිගැනීම දක්වා දිගට ඇදීගෙන යනවා. එය තමයි ආරම්භය බාටපත් වෙන්නේ. ඒ තරහ මරහ දිගටම තිබ්බා. එතකොට දැන් ඩිංගි හාමි එහෙම නැත්නම් පුංචි මණිකා සහ හින්නි හාමිගේ හින්නි හාමි කියන දරු දෙන්නා බලා ගන්න තව කෙනෙක් එනවා. ඒ තමයි කතාව ඊළඟට එන චරිතය. සිනිඳුගේ සහෝදරිය ඇයත් වැන්දඹුවක්. වැන්දඹුවක් කියලා කියන්නේ සාමි පුරුෂයා මියගිය කාන්තාව වැන්දඹුව. අපි දන්න. වැන්දඹුවක් කරලිනා හාමි කියලා කියන වැන්දඹුවක්. එතකොට සිනිඳුගේ සහෝදරිය ඇය එනවා දරුවන් දෙදෙනා හදා ගන්න. මොකද දරුවෝ දෙන්නට තවම දවස් 2යි වෙන්නේ ඉපදිලා. දවස් 2කින් තමන්ගේ අම්මා මිය ගිය නිසා උන් දෙන්න තනි වෙනවා. එතකොට මේ සිනිඳු දරු දෙන්නත් අරගෙන පුංචි මණිකා ඒ දරු දෙන්නා පුංචි මණිකා ඉන්නේ හැමි නම් තියලා 15 වෙනියටපත් වුණාම අවුරුදු 15ක් වුණාම කාටද පුංචි මණිකට. පුංචි මණිකට අවුරුදු 15ක් වුණාම දැන් ඔයගොල්ලෝ චිත්‍රපටි බැලුවාම නම් අපි චිත්‍රපටි බලපුවා ඉන්නවද කවුරු හරි? බැද්දේකම චිත්‍රපටි බලපුවා ඉන්න පොඩක් කියන්න. එක්කෙනෙක් හරි බලන්න බැලුවනේ. දැන් ඒක බැලුවා නම් අපිට පුංචි මණික ටිකක් ලොකුයි වගේ පේනෝ නේද? අවුරුදු 15ක පෙනුමක් නෙවෙයි තියෙන පුංචි මණිකට. කවුද ඒකේ පුංචි මණික බැද්දේකම චිත්‍රපටි? මාලනී ෆොන්සේකා. මාලනී ෆොන්සේකා. පුංචි මණිකෙක්ද ලොකු මණිකෙක්ද? බැලුවා අපිට පේනවා ඒ ටික ලොකු මණිකෙක් වගේ නේද? අවුරුදු 15ක චරිතයක් නියෝජනය කරන්නේ. ඇය එතකොට පුංචි මණිකා විවාහ වෙනවා කාත් එක්කද බබුන් එක්ක. බබුන් එක තමයි. එතකොට මේ පුංචි මණිකා විවාහ වෙන්නේ බබුන් එක්ක අවුරුදු 15 දී බැද්දේ ගමනේ. අපේ ගම වගේ නෙමෙයි ඉස්සර. මේ බැද්දේ ගමක සිදුවීමක් මේ කියන්නේ හොඳේ. විවාහ වෙනවා. විවාහ වුණාන් පස්සේ බබුන් එක්ක විවාහ වෙනවා. හැබැයි දැන් බබුන් කියන්නේ කවුද? බබුන් කියලා කියන්නේ පුංචි මණිකාගේ අම්මගේ සහෝදරයා වන ආරච්චි රාළගේ නැත්නම් පුංචි ආරච්චිගේ බිරිඳගේ සහෝදරයා ඥාතිකම ඔයගොල්ලෝ හදාගන්න. හරිද? එහෙම ඥාතිකමක් තීච්ච කෙනෙක් එක්ක තමයි විවාහ වෙන්නේ. බැද්දේ ගමනේ. නිසා ගැටලුවක්. බබේ හාමි මේ විවාහයට ඇත්තටම නැන්චෝ හාමි කොහොමද විරුද්ධ වුණා? මොකද මෙතන ඥාති සම්බන්ධතාවය ගැටලුකුත් තියෙනවා. ඒ වගේම වෛරයකුත් තියෙනවා. වෛරයක් තියෙන කවුරු කාත් එක්කද? දැන් නැන්චෝ හාමි නම් විරුද්ධ වෙන්නේ ඥාති සම්බන්ධතාවයට. හැබැයි පුංචි ආරච්චි නැත්නම් ආරච්චිල විරුද්ධ වෙන්නේ තමන්ගේ අර සිදුවෙච්ච සිදුවීමට. වෛරය තමන්ගේ සහෝදරිය නිරපරාධේ මරලා දැම්මා කියන සිතුවිල්ල ආරච්චි රාළට තිබුණා. ඒක තමයි ඔහුගේ හිතේ. ඉතින් මේ සියල්ලේ අවසාන ප්‍රතිඵලය මොකද්ද වෙන්නේ? පටන් ගන්න පලි ගන්න. පලි ගැනීම පටන් ගත්තා විවාහයට විරුද්ධ වීමෙන්. විවාහයට විරුද්ධ වෙනවා. ඊළඟට හේන් බලපත්‍රය අවලංගු කරන සිලිඳුගේ. හේන් බලපත්‍ර දෙනෝනේ යා.
අන්න මේ හේන මේ රජයේ ප්‍රධානියක් විතර දැන් දෙනවා වගේ ඉස්සරත් ඒ ප්‍රධානියෙක් විදියට ආරච්චිලා දෙනවා වෙන මේ කොටස ඔයා වගා කරගෙන ජීවත් වෙන්නේ වගේ හේන් බලපත්‍රයක් දෙනවා. ඒ හේන් බලපත්‍රය අවලංගු කරනවා පරණ කෝන්ත්‍රය අලුත් කරනවා විදියට. අලුත් කරන විදියට. ආලං කරලා. ඒතර මේ ගමේ මිනිස්සු තව මේ ගමට තව කෙනෙක් එනවා. ඒ තමයි ප්‍රනාන්දු. ප්‍රනාන්දු. එයා සාමාන්‍ය මුදලාලි කෙනෙක්. ඔය ඉස්සර අතීත කතාවල අපි දක්වන ලැබෙන මුදලාලිලා ගමට එනවා. දැන් ප්‍රනාන්දු කියන මුදලාලි එනවා. ප්‍රනාන්දු කියන නමෙහිම තියෙනවා අනෙක් නම් වලින් වෙනස් වූ ස්වභාවයක්. ප්‍රනාන්දු කියන නමෙහිම වෙනස්කම තියෙනවා. ප්‍රනාන්දු කියන නම අපිට පේනවා අපේ ස්වදේශික නමක් නොවන බව. දැන් අතන අපි දැක්කහම පුංචි ආරච්ච බබේහාමි බලනකො නම් වල හැටි. බබුන් බබේහාමි පුංචි මණිකා හින්නිහාමි ඩිංගිහාමි නේද? සීලිඳු ඒ වගේ නම් එක්කද ගත්තාම ප්‍රනාන්දු කියන නම. ප්‍රනාන්දු කියන නම අපිට පේනවා වෙනසක් තියෙනවා. ප්‍රනාන්දු කියලා මුදලාලි කෙනෙක්. එතකොට මේ ප්‍රනාන්දු කියන මුදලාලි එනවා ගමට ආවන් පස්සේ ආරච්චිලාගේ පරණ නිවසක තමයි ඔහු පදිංචි වෙන්නේ. එතකොට මේ පදිංචිලා එනකොට මේ බබුන්ගේ බිරිඳ කවුද? පුංචි මණිකා. මෙතන බබුන් විදිහට රඟපාන්නේ කවුද මේ චිත්‍රපටියේ? විජේරණ විජය කුමාරතුංග රඟපාන්නේ නේද? බබුන් විදිහට රඟපාන්නේ. ඒතර බබුන් විදිහට විජය කුමාරතුංග පුංචි මණිකා ඒ කියන්නේ පුංචි මණිකා සමග මේ කවුද මේ ප්‍රනාන්දු මුදලාලි වැරදි අදහසකට ඇරයුමක් කරනවා. චිත්‍රපටිය වෙනවා ඔයගොල්ලෝ පේන නව කතාවෙත් තියෙනවා. ඒතර මේකත් එක්ක ඒක ඊට විරුද්ධ වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා. ඒතකොට ඊට පස්සේ දැන් බබුන් මේ එරෙහිමත් එක්ක මොකද්ද කරන්නේ? බබුන්න කොහොම හරි ආරච්චිලත් එකතු වෙලා මේ ප්‍රනාන්දු මුදලාලි ආරච්චිත් එකතු වෙලා මේ බබුන්න නිවසින් පන්වාගෙන බව වටපිට හදන මොකද්ද කරන්නේ? බබුන් ප්‍රනාන්දු මුදලාලිගේ ගෙදර තිබිච්ච වටිනා කියන බඩු බාහිරාන්දියේ පෙට්ටියක් ගෙනහිල්ලා බබුන්ගේ නිවසේ හංගලා බබුන් නැතිලා හංගල ඉවරලා පොලිසියට ගිහින් කියලා ආරච්චිලත් එක්ක ඇවිල්ලා මේක අල්ලලා දෙනවා. ඒතර බොරුන අඩුවකට අල්ලලා දීලා මොකද්ද කරන්නේ? මාස 6කට හිරේ යවනවා. මාස 6කට හිරේ යවනවා. මාස 6කට හිරේ යවනවා බබුන්. හරිද? දැන් මේ හිරේ යවීමත් එක්ක සිලිඳු කියලා කියන්නේ මතක තියාගන්න කොයිතරම් අපි දැක්ක චිත්‍රපටි බලද්දී ඔයගොල්ලෝ පේනවා මේ සිලිඳු කියලා කියන්නේ ඊටාම දැඩි ආදරයෙන් කටයුතු කරන තමන්ගේ දරුවන්ට. තමන්ගේ දරුවන්ට දැඩි ආදරයක් තිබ්බේ සිලිඳු ගාව. දැඩි ආදරයෙන් කටයුතු කරා සිලිඳු. සිලිඳු දැඩි ආදරයෙන් කටයුතු කරා. ඒක අපිට වෙනවා පුංචි මැනිකට තීන්නේ ආවෙලා දෙන්න ගොඩක් ආදරය කරා. අර බබුන් නෑල්ල විවාහයට આવුවාම එකපාරක් කියනවා මොකද්ද කියන්නේ මේ උන් තාම පොඩි යවුන් කියලා කියනවා. උන් තාම පොඩි යවුන් කියලා කියනවා. තාත්තා කෙනෙකුට කොහොමත් එහෙම තමයි තමන්ගේ දරුවෝ. නේද? ඉතින් සිරිදු පොඩි යවුන් කියලා කොහොම හරි විවාහ වෙනවා. දැන් මේකත් එක්ක තමන්ගේ දරුවට නෙමෙයි අසාධාරණ උනේ දැල්ලස කම්බේටපත් වෙලා මොකද වෙන්නේ? අධිකරණයට යනවා. අධිකරණයට ගියන් පස්සේ ඔයගොල්ලෝ අධිකරණ ක්‍රියාවලියත් එක්ක අර චිත්‍රපටිය පෙන්නනවා, මීහරක් පෙන්නනවා, නේද? විවිධ දේවල් පෙන්නනවා. රූපරාම භාවිතා කරලා සංකේත භාවිතා කරනවා. ඒවා පොඩ්ඩක් බලන්න. මොකද කරන්නේ ආරච්චිලත් මුදලාලිත් ආරච්චි දෙන්නම මරලා අධිකරණයට බාර වෙනවා. ඒ සතිය කීපයකට පස්සේ තිබුණ නඩු විභාගයෙන් අවුරුදු 20ක් කිරියට ඔහු යනවා. හරිද? දැන් ඔයගොල්ලෝ බලන්න එක එක්කෙනා එක එක්කෙනා. දැන් ඔයගොල්ලෝ අවසාන වශයෙන් දැනගන්න ඕනේ මේ වැද්දේගම නිර්මාණයේ චරිත ටික ටික අහිමි වෙලා නැහැ. දැන් ඔන්න චරිත අහිමි වෙලා තියෙනවා. දැන් අහිමි වෙච්ච චරිත ටික කියන්න පුළුවන් නේ ඉස්සෙල්ලම අපිට මේ කතාව අහිමි වෙන චරිතය මොකද්ද? ඉස්සෙල්ලම අහිමි වෙන චරිතය කියන්නේ කවුද? බබුන් කවුද ඉස්සෙල්ලම අහිමි වෙන චරිතය? බබුන් ඈනි පුතා ඩිංගිහාමි මතක නැද්ද ඩිංගිහාමි අහිමි වුණා මේ වැද්දේගම? මතකයිනේ? ඔව් මතකයි ඩිංගිහාමි ඉස්සෙල්ලම නැති වෙනවා. ඊළඟට කවුද නැති වෙන්නේ? ඩිංගිහාමි නැති වෙනවා. ඊළඟට දැන් නැති වෙනවා කවුද? ඩිංගිහාමිගෙන් පස්සේ නැති වෙන්නේ කවුද මේ වෙනකොට? බබුන් ගමෙන් නැති වෙලා යනවා. දැන් බබුන් මැරුණ නැතුනට ගමෙන් යනවනේ. බබුන් නැති වෙනවා. ඊළඟට කවුද නැති වෙන්නේ? ඊළඟට ආරච්චි වෙනවා ගමට ආරච්චිල. ඊළඟට අහිමි ප්‍රනාන්දු. දැන් බලන්න එක එක්කෙනා නැති වෙලා යනවා. හරිද? මම අහනවා අවසානයේ මේ එක එක්කෙනා කොහොමද නැති වුනේ කියලා. ගමට අහිමි වුනේ කොහොමද කියලා. අවසානයේ ඔයගොල්ලෝ චිත්‍රපටිය පටන් ගන්න ඕන පෙන්න තැන තමයි චිත්‍රපටිය අවසානයේ. මාලිනී පොන්සේකා වයෝවෘද්ධ මට්ටමේ ඉඳගෙන ඉන්නවා පටන් ගන්න චිත්‍රපටිය. එතන. ඒ අවසානයේ ගමේ ඉතිරි වෙන්නේ කවුරු විතරද? පුංචි මැනිකා විතරයි. අනිත් ඔක්කොම විවිධ හේතු නිසා මේ යනවා. දැන් මේ අපි දන්න දැන් කීප දෙනෙක් ඉවරයි. මේ එකින් එක ඉවරනවා.
ඊළඟට බලන්න ආරච්චිගේ මරණයෙන් පස්සේ මේ අන්න තව කෙනෙක් ගමට අහිමි වෙන්නේ මොකද්ද වෙන්නේ? බැද්දිග මත හැර දාලා යනවා කවුද? කවුද යන්නේ? පුංචිරාලගේ බිරිඳ. ආරච්චිරාලගේ බිරිඳ. කවුද ආරච්චිරාලගේ බිරිඳ? කවුද ආරච්චිරාලගේ බිරිඳ? නැන්චෝ හාමි නේද? නැන්චෝ හාමිත් දැන් ගමන ඊළඟට තව එක්කෙනෙක් ඉවර වෙනවා. ඊට ටික කාලයකට පස්සේ සිලිඳුගේ සහෝදරිය කවුද? කාර්ලිනා හාමි මිය යනවා. දැන් බලන්න අන්න දැන් ගෙවල් 10න් 5ක්ම ඉවර වෙලා. ඔය ටික ඔක්කොම කතාව විස්තර කරලා එනවා. හරිද? හරි. ඊළඟට සිලිඳුගේ අනෙක් දුව හින්නිහා විවාහ කර ගන්නත් ඔන්න පුංචිරාල විවිධ උපක්‍රම. පුංචිරාල නැත්තම් වෙදිරාල විවිධ උපක්‍රම භාවිතා කරනවා. මා ගුරු හරකම් කරන ඕක මැදක් අතරේ කතාව මැද අතර යන කතාවක්. කුමාර විවාහ කර ගන්නවා. දවස් කීපයක් ඉන්න ගිහිල්ලා ආපහු ගෙදර එනවා. ඊට පස්සේ අර දවස් කීපයක් එක දවසයි ඉන්නේ. ඉඳලා ගෙදර එනවා. කොහොම හරි ඉඳපු දවසත් එක්කම අර නාකි මිනිස්සයා නේද වෙදරාල දෙක විවාහ වෙලා හිටියේ. ඇය දරුවෙක් දුක දරාගෙන තමයි එක දවසක හිඳලා ඉන්නේ. එතකොට ඒ දරුවා දෙක ඇය සිලිඳුගේ නිවසේ ඉන්නවා. දරුවා අඩු වයසින්ම මේ යනවා. ඊළාට හින්නිහාමි තනි වෙනවා. ඊට පස්සේ වනාන්තරයේ මුවපැටියක හම්බ වෙන ඔයගොල්ලෝ මතක චිත්‍රපටයේ එහෙම අර මුවපැටිය මරණ සිදුවීම් අහන ටික බලන්න. කොමාරේ හින්නිහාමිත් දැන් ගමේ පොඩි අසනීපයක් පැතිරෙනවා. මෙන්න මේකට හේතුව හින්නිහාමිට යක්ෂණය වෙහිලා කියලා අර මේ කවුද වෙදරාල ගමේ කටකතාවක් පතරන ගමේ මිනිස්සු එකතුලා අර මුවපැටියයි හින්නිහාමි දෙන්නම මරලා දාන. දැන් ඔන්න තව දෙන්නෙක් ගමට අහිමි වෙන මේ විදිහට. හරි තව එක්කෙනෙක් අහිමි වෙන ගමට. එතකොට මේ සිලිඳු හිරගෙට ගියාම දැන් ඊළඟට අපේ කතාවට එන්නේ. හරිද? සිලිඳු හිරගෙදට ගියදා ඉඳලා වසර දෙකක් පාන විට වැද්දගම ඉතිරි වෙලා තිබුණේ ගෙවල් දෙකයි. එකක් තමයි ගෙවල් 10න් දැන් ඔන්න දෙකයි ඉතුරුලා තියෙන්නේ. හිරගෙදර ගිහිලා අවුරුදු දෙකක් ගියාම. හරිද? එකක් තමයි වෙදරාලගේ ගෙදර. අනිත් එක තමයි පුංචිරාලගේ ගෙදර. දැන් පුංචි මැනික මොකද කරන්නේ? ඔත්පල වෙලා ඉන්න වෙදරාලා තමන්ගේ නිවසට ගැඳව ගන්න. එහෙම ආපු වෙදරාලත් ගොල්ලොන්ට අදාළ පරිච්ඡේද බැලුවම ඔයගොල්ලෝ තේරෙනව මොකද්ද? මේ වෙලාවෙත් ඔහු ආයුධ බලාපොරොත්තුකින් තමයි කටයුතු කරන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? අන්න වෙදරාලත් ඊට පස්සේ මේ යනවා. ඊට පස්සේ ගමේ එකතු වෙන ඉතුරු වෙන එකම එක්කෙනා තමයි පුංචි මැනිකා. දැන් පුංචි මැනිකට කරන්න දෙයක් නැහැ. කිසිම බලාපොරොත්තුවක් නැහැ. ගම අතහැර යාම බලාපොරොත්තුකුත් නැහැ. ජීවිතින් වගේ බලාපොරොත්තුකුත් නැහැ. අන්න අර කතාවට අනුව බබුන් හාකට තංගල්ලට යනවා. ගියන් පස්සේ මාසයක් ගිහිල්ලා එයා ආවේ නැහැ. ඉතින් මාසයක් ගිහිල්ලා එයා ආවේ නැත්තම් අවුරුදු 20කට හිරිය ගිහපු තමන්ගේ තාත්තා කොහොමත් එන්නේ නැති බව ඇය දැනගන්නවා. දැනගෙන අපිට අපේ බුද්ධිලිට දීලා කතාව විවරණය කරගෙන යනවා. අවසානයේ මෙන්න මෙහෙම නවකතාවේ අවසාන ඡේදයේ මේ තියෙන්නේ කෙලවරක් නැතිසේ පැතිර ගිය ගස් හා සැඩ හිරුරැස් හා වනයේ දෙවනක් කරවන තද සුළඟින් පිරුණු ලෝකෙහි පුරුණු කියලා තියෙන ඉතිරිව සිටින එකම තැනැත්තේ පුංචි මෙනිකා වූ අය ජීවත් වූයේ වනකොළ මුල් හා ගෙඩිවලිනි බඩගින්න දුර්වල කළාය. ඇගේ ශක්තිය සම්පූර්ණයෙන් පිරිහි ගියේ ගෙඩි මුල් ගේ මුල්ලේ ලිග්ගල් තුන අතර මොලවා තිබුණු ගිනි මැලය නිවි ගියේ ඈ උඩු මැලිය අතර වැටිනේ. ඒ සමගම ලොකු කළු වල් ඌරු තඩියේ ගෙට ඇතුළුව සෙමෙන් පුංචි මැනිකා දෙසට ලං විය. පුංචි මැනිකට වෙච්ච දේ ඊළඟට එතන කියනවා. දැන් ඔන්න බලන්න ගමේ ඉන්න අපිට මුලින් ඉඳලා හම්බෙච්ච හැම චරිතයක්ම ඉවර යන ආකාරයත් කිව්වා. හැම කෙනෙකුටම මේ හැඳින්වීම තුලින් බලාපොරොත්තු වෙන මොකක්ද? හැම කෙනෙකුටම පුළුවන් වෙන්න ඕන බැද්දේකම නම කතාව කීව ගැත්තන් නැතත් මේකේ හමු වන සෑම චරිතයක්ම ඔබට පේන මොකක් වෙනවද? කතාවෙන් ඉවත් වෙලා යනවා. එක්ක මිය ගිහිල්ලා නැත්තම් වෙන මොකක් හේතුවක් නිසා කතාවෙන් ඉවත් වෙලා යනවා. කතාව හරියට හැම කෙනෙකුට පුළුවන් නම් කියන්න පුළුවන් වෙන්න ඕන මොකක්ද? මේකේ මොනවද ඉවත් වෙලා යන චරිත ඉවත් වෙලා ගියේ කොහොමද? පටන් ගන්න කාගෙන්ද? ඩිංගිහාමිගෙන් පටන්ගෙන පුංචි මැනිකා දක්වා එකින් එක චරිත ඉවත් වෙලා යන ආකාරය ඔයගොල්ලන්ට කියන්න හැම කෙනෙකුටම පුළුවන් වෙන්න ඕනේ. ඒක හැම කෙනෙක්ම මතක තබා ගන්නට අවශ්‍යයි. හරිද? හරි. එහෙනම් අපිට අදට පන්තිය නවත්තන්න වෙන මොකද ඊළඟ පන්තිය දැන් 4 පටන් ගන්න ඕනේ 7 වෙලාව. හරිද? ගැටලු මොන හරි තියෙනම් අහන්න පුළුවන්. ගැටලුවක් මොන හරි තියෙනම් අහන්න පුළුවන් මේ වෙලාවේ.
අර එදා සිංහල සාහිත්‍ය ක්ලාස් එකේදී සර් නිසදස් ගැන කිව්වේ. ඔව්. ඒ අර ඒක නිසදසක් ලියන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කියන්නකෝ. නිසදසක් ලියන්නේ කොහොමද කියලා නේද? ඔව්. අපි ඒක සාහිත්‍ය පන්තියේ කතා කරුණේ පුතේ වෙන යම් නිසදසක් ලියනවා කියන එක මේ නිකන් වචනෙන් දෙකකින් කතා කරලා ඉවර කරන්න බෑ. හොඳද? ආ සර්. සාහිත්‍ය පන්තියේ කතා කරමු. ගැටලු නැත්තම් අපි නවත්තමු. හරි මම හිතන්නේ මේ මොනවත් ගැටලු නැහැ කියලා එහෙනම් අපි පන්ති නවත්තමු හැම කෙනෙකුටම සුබ රාත්‍රියක් අපි සුපුරුදු විදිහට ඊළඟ දවසෙත් සිංහල පන්තිත් එක්ක හමු. හරි එහෙනම් ආයිබෝවන්. අයිබෝන් සර්.